මානව සංහතියේ අභිවෘද්ධිය උදෙසාම විකසිත වන වගයි. අයිබෝන් හැමෝටම ආයමත් සුබ දවසක්. අද තවත් වැදගත් මාතෘකාවක්. විශේෂයෙන්ම මේ අවුරුදු විභාගයට අතිශයින් වැදගත් වෙයි කියලා අපි හිතන බලාපොරොත්තු වන මාතෘකාවක් ගැන කතා කරන්න සූදානම් වෙන්නේ. ඒ තමයි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර පිළිබඳව. එතකොට එකවරම ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර පිළිබඳව කතා කරන්නේ ඇයි කියලා ඔබට හිතෙයි. විද්‍යුත් හා චුම්බක ශේෂ්ත්‍ර පිළිබඳව අවධානය යොමු වෙන්නේ නැද්ද කියලා හිතෙයි. නමුත් ඉදිරියේදී අපි ඔබට කොටස් වශයෙන් බලාපොරොත්තු වෙනවා විද්‍යුත් හා චුම්බක ශේෂ්ත්‍ර පිළිබඳ යම් ප්‍රමාණාත්මක දැනුමක් ලබා දෙන්න කටයුතු කරන්න. අද අපි ඒ සාවධානය යොමු කරන්නේ ශේෂ්ත්‍ර කොටසේ ආරම්භක කොටස ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර පිළිබඳව. අපේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් කියන්නේ කුමක්ද කියලා කවුරු ඇහුවොත් අපි දෙන උත්තරේ තමයි යම්කිසි ප්‍රදේශයක අපි යම් ස්කන්ධයක් තිබ්බොත් ඒ ස්කන්ධය මත දුරස්ත බලයක් ක්‍රියා කරනවා නම් යම්කිසි ප්‍රදේශයක අපි ස්කන්ධයක් තිබ්බොත් ඒ ස්කන්ධය මත දුරස්ත බලයක් ක්‍රියාත්මක වෙනවා නම් මොකක්ද මේ දුරස්ත බලය කියන්නේ? ඒ බලය එන විදිය අපිට පේන්නේ නැහැ. බලය තියෙන බව දැනෙනවා. නමුත් බලයක් එන විදිය අපිට පේන්නේ නැහැ. සාමාන්‍යයෙන් බලයක් දෙන්න අපිට ප්‍රතික්‍රියාවක් හරි ආතතියක් හරි මොකක් හරි දෙයක් පේන්න තියෙන්න බෑ. නමුත් එවැන්නක් පේන්නේ නැහැ. ඒ නිසා මේක දුරස්ත බලයක් කියලා හඳුන්වනවා. එවැනි බලයක් යම් ප්‍රදේශයක අපි ස්කන්ධයක් තිබ්බම ඒ ස්කන්ධය මත එනවා නම් අපි මේ ප්‍රදේශය හඳුන්වනවා ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් කියලා. එතකොට පෘථිවිය වටේ වැනි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් තියෙනවා. ඒ ශේෂ්ත්‍රයේ බලපෑම අපිට දැනෙනවා. ඒත් එක්කම සූර්යයා වටා ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් තියෙන නිසා පෘථිවිය මේ විදිහට ගමන් කරනවා. ඒවා ඔබ අසා තියෙන සාමාන්‍යයෙන් දන්න දේවල්. එතකොට මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය තුළ තියෙන වස්තුන් මත ක්‍රියා කරන බලය පිළිබඳව නිව්ටන් බොහොම අපූර්ව සමීකරණයක් ඉදිරිපත් කරනවා. ඔහු කියනවා විශාල ස්කන්ධයක් දෙකක් අතර හෝ එකක් ලොකු ස්කන්ධයක් අනික චූටි ස්කන්ධයක් වෙන්න පුළුවන්. චූටි ස්කන්ධ දෙකක් අතර නොපෙනී හැකි තරම් ගුරුත්වාකර්ෂණ බලයක් තියෙන කියලා ඔහු කියනවා. ඒ අනුව ඔහු ඒ ගුරුත්වාකර්ෂණ බලය සම්බන්ධ යම් අපූර්ව සමීකරණයක් ඉදිරිපත් කරනවා. ඒත් එක්කම මේ ගුරුත්වාකර්ෂණ බලය අපි ගත්තොත් බොහොම සරලයි, ලොකු දේවල් නෙවෙයි. ස්කන්ධ දෙක අතරම ක්‍රියා කරනවා එකිනෙකා දෙසට. ස්කන්ධ දෙක අතරම සමාන බල තමයි එකිනෙකා දෙසට ක්‍රියා කරන්නේ. ඒවා ක්‍රියා කරන්නේ කුමන රේඛාව ඔස්සේ? එක වස්තුවක ස්කන්ධ කේන්ද්‍රයක් අනිත් වස්තුවේ ස්කන්ධ කේන්ද්‍රයක් ක්‍රියා කරන රේඛාව ඔස්සේ තමයි මේ ගුරුත්වාකර්ෂණ බල එකිනෙකා දෙසට සමානව ක්‍රියා කරන්නේ. ඉතින් මේවා සමාන වූ ප්‍රතිවිරුද්ධ වූ එකම රේඛාවේ ක්‍රියා කරන්නා වූ වස්තුන් දෙකක් මත ක්‍රියා කරන්නා වූ බල නිසා ඊට අමතරව මේවා අපිට ස්වයං සීරුමාරු තත්ත්වයේ පවතින බල නිසා අපිට මේවා එක් පැත්තකින් නිව්ටන්ගේ අර්ථ දැක්වීම අනුව ක්‍රියා ප්‍රතික්‍රියා යුගලයන්සේ දක්වන්න පුළුවන්. නමුත් ඒ විවාදාත්මකයි. නමුත් කොහොම වුණත් ඉසේ දැක්වීම වරදක් වන්නේ නැහැ. අපි බලමු එහෙමනම් ඔබට දැන් බෝඩ් එකේ දකින්න තියෙනවා මේ තියෙන්නේ යම් සැලකිය ස්කන්ධයක් සහිත වස්තුවක්. තුරිඥානික ලොකු ස්කන්ධයක් තියෙන කෙනෙක්. කැපිටල් M ස්කන්ධය කියතයි ඊට R තුනක් ඇතින් තව සිම්පල් M ස්කන්ධයක් සහිත වස්තුවක් මේ ආකාරයෙන් ඔබට දකින්න පුළුවන්. ඒතර මේ ස්කන්ධ දෙක අතර දුර R-මව ලකුණු කරලා තියෙන්නේ. මේ වස්තුවේ ස්කන්ධ කේන්ද්‍රයක් මේ වස්තුවේ ස්කන්ධ කේන්ද්‍රයක් අතර පාරතරය තමයි මේ R කියලා වන්නේ. ස්කන්ධ කේන්ද්‍රය සහ ගුරුත්ව කේන්ද්‍රය ඇතැම් විට එකක් වෙනවා. සමහර විට වෙනස් වෙන්න පුළුවන්. ගුරුත්වාකර්ෂණය නිසා ඔබ දන්නවා එක බොහෝ අවස්ථාවලදී විශාල වස්තුන්ගේ ස්කන්ධ කේන්ද්‍රයට වඩා තාමත් පොඩි දුරක් පහළින් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න පුළුවන්. විශාල වස්තුන් කියන්නේ හිමාල කන්ද වගේ ලොකු වස්තුන්. ගත්තොත් ස්කන්ධ කේන්ද්‍රය සහ ගුරුත්ව කේන්ද්‍රය තාමත් වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. කොහොමද අපි මෙතෙන්දි ගන්නෙ මේ ස්කන්ධ කේන්ද්‍ර දෙක අතර පරතරය බව මතක තියාගන්න ඕනේ. ඒකට පේනවා මේ විශාල ස්කන්ධය මත මේ පැත්තට ක්‍රියා කරන බලයක් F කියලා. ඒත් එක්කම කුඩා ස්කන්ධය මතත් ඒ හා සමාන බලයක් ක්‍රියාත්මක වෙනවා F කියලා මම දැන් ඒක ඇදලා පෙන්නන්නම්. මේ විදිහට මේ බල දෙක විශාලත්වයෙන් සමානයි, දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. එකම රේඛාවේ
ඒ නිසා මේක ක්‍රියා ප්‍රතික්‍රියා යුගලයක් සේකීමේම වරදක් වන්නේ නැහැ. right. එතකොට මෙන්න මේ බලය. එතකොට මේ ස්කන්ධයේ සිම්පල් ලේම් ස්කන්ධය මත ක්‍රියා කරන මේ බලයට අපි කියනවා මේ වස්තුවේ බර කියලා. දැන් මෙයා පෘථුවිය නම් පෘථුවියට ඈතින් මේ වගේ සිම්පල් ලේම් ස්කන්ධයක් තියෙනවා. ඒ සිම්පල් ලේම් ස්කන්ධය මත පෘථුවියෙන් ක්‍රියා කරන මේ බලය තමයි තමයි අපි මේ වස්තුවේ බර කියලා කියන්නේ. එහි බර ගොඩක් වැදගත්. එහි බර කියලා කියන්නේ මේ බලය. right. හොඳයි. නිව්ටන් කියනවා මේ අනුලෝම සමානුපාතිකයි කියලා. මේ ස්කන්ධ දෙකේ ගුණිතය. ඒක දන්නවා. ඊට පස්සේ ඔහු කියනවා මේ right ප්‍රතිලෝම සමානුපාතිකයි කියලා ස්කන්ධ කේන්ද්‍ර අතර තුනේ වර්ගයට. එහෙම කියලා ඔහු සමීකරණයක් ගන්නවා. ඒ නිසා මේ ගුණිතේ පන්ලෝම සමානුපාතික වෙනවා. mn බෙදීම r වර්ගයට බොහොම සරලයි. ශේෂවල සරලම ඒකකේ තමයි ගුරුත්වාකර්ෂණ ශේෂ කියන්නේ. ඊට පස්සේ අවසානයේ ඔහු සමීකරණයක් ගන්නවා. F සමානයි capital G mm බෙදීම r වර්ගය කියලා. මේවා ඔගිය ගන්න. මේවා ගැන අවබෝධය ලබා ගන්න අතිවිශාල වේලාවක් අවශ්‍ය වෙන්නේ. අපි මේකට කියනවා නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය කියලා. ඒතර නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය අනුව මේ ලැබෙන F සමානයි G capital M බෙදීම simple r වර්ගය කියන සම්පන්නතාවයේ G එවත් ගුරුත්වාකර්ෂණ නියතය 6.7 වැඩි කිරීම 10 × 11ක් වෙනවා. සාමාන්‍යයෙන් මේ G අගය 6.7 වැඩි කිරීම 10 ඍණ 11ක් වෙනවා. අපිට පේනවා එක එකකයේ නිව්ටන් වර්ග මීටර kg ඍණ 2 වෙනවා. මේක නිව්ටන් උතර වර්ග මීටර kg ඍණ 2 වෙනවා. ඒ නිසා අපි එකක් දාමු. නිව්ටන් වර්ග මීටර kg ඍණ 2. බොහොම සරලයි. ලොකු දෙයක් නැහැ. මේ තමයි නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය. මෙය භාවිතයෙන් ඔබට ස්කන්ධ දෙකක් අතර බලය ලබා ගැනීමේ හැකියාව තියෙන ස්කන්ධ දෙක අගයන් ඔබට දෙනවා. සමහර වෙලෙ ස්කන්ධ දෙක අගයන් නොදී ඝනත්ව දීලා අරය දෙන්න පුළුවන්. එතකොට ඔබට පුළුවන් පරිමාව වෙලා ඝනත්වයෙන් වැඩි කරලා ස්කන්ධ ලබා ගන්න. එවැනි විවිධ ක්‍රියාකාරකම් සමග මේ ප්‍රධානතම තියරිය ඔබට යොමු වෙනවා මේ බලය සෙවීම සඳහා. right. අපි ඊළඟට අවධානය යොමු කරන්නේ ශේෂ්ඨයක පීඩි ලක්ෂයක ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීව්‍රතාව කියන්නේ මොකද්ද? ඒ වගේම ගුරුත්වාකර්ෂණ විභවය කියන්නේ කොහොමද පිළිබඳවයි. right. රැඳීම. හොඳයි. ඒ බලන් අපි බලමු දැන් ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨයක වස්තුවක් තිබ්බාම ස්කන්ධ දෙක අතර ඇති වන ආකර්ෂණ බලය අපි නිව්ටන්ගේ නියමයෙන් ලියා දැම්මා. G.m.m බෙදීම r වර්ග. මේ බොහොම සරල දෙයක්. ලකුණු ලබා දෙන්න විභාගෙ ඉල්ලන්නේ බොහොම සරල දෙයක්. ඒ දේ හරියට තේරුම් ගන්න තමන් ඒක පාවිච්චි ඉදිරිදි කරනවා නම් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. right. අපි දැන් බලමු ශේෂ්ඨ ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ දීලා තියෙන ලක්ෂයක ශේෂ්ඨ තීව්‍රතාව කියන්නේ මොකක්ද කියලා. ඔබ දන්නවද? ඒ දීලා තියෙන ලක්ෂය අපි කිලෝ එකක ස්කන්ධයක් ගිහින් තිබ්බොත් ඒකක ස්කන්ධයක් ගිහින් තිබ්බොත් ඒ ස්කන්ධය මත ක්‍රියා කරන බලයක් තියෙනවා. ආන්ගේ බලයට කියනවා ඒ ලක්ෂයේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීව්‍රතාව කියලා. අපිට යම් කිසි ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨයක යම් ලක්ෂයක් පෙන්නලා ඒගොල්ලෝ හවුවොත් මෙතන ශේෂ්ඨ තීව්‍රතාව හොයන්න කියලා. අපි කරන්නේ ඒ ලක්ෂය කියලා කිලෝ එකක් තියෙනවා. ඒක මත ක්‍රියා කරන බලය නිව්ටන්ගේ නියමයෙන් හොයනවා. ඒතර ඒක මත ක්‍රියා කරන බලයට කියනවා ඒ ලක්ෂයේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීව්‍රතාව. මේක සාමාන්‍යයෙන් සංකේතවත් කරන්නේ සිම්පල් G වලින්. අපි දැන් බලමු ඒ සිම්පල් G සඳහා අපිට යම් සම්බන්ධතාවක් ලබා ගන්න පුළුවන්ද කියලා. දැන් මේ විශාල ස්කන්ධයක් කැපිටල් M ඔබට පේනවා. ඒකට R දුරක් ඈතින් පිහිටි. P ලක්ෂයක් අපි ගත්තොත්. P ලක්ෂයක් අපි ගත්තොත් මේ විදිහට. මේ P ලක්ෂයේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීව්‍රතාව GP කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒක ලබා ගැනීම සඳහා අපි කරන්නේ කොහොමද? P ලක්ෂයේ ගිහිල්ලා කිලෝ එකක ස්කන්ධයක් මේ විදිහට අපි තියෙනවා. 1 kg ස්කන්ධයක්. උදාහරණ තිබ්බාම මෙයා M මෙයා 1 kg දෙන්න අතර ක්‍රියා කරන ආකර්ෂණ බලයක් ගුරුත්වාකර්ෂණ බලයක්. මෙන්න මේ ගුරුත්වාකර්ෂණ බලයක් හොයන්න පුළුවන් නිව්ටන්ගේ නියමය. නිව්ටන් කියනවා ඒ ගුරුත්වාකර්ෂණ බලය උන්ට ලියන්න පුළුවන් කියලා. F සමානයි එක වස්තුවක කැපිටල් G දැම්මම සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය එක වස්තුවක ස්කන්ධය කැපිටල් M අනෙක් වස්තුවේ ස්කන්ධය කිලෝ 1යි බෙදීම r වර්ගය. right. ඔය විදිහට F ලියන්න පුළුවන්.
ඒ කිලෝ එකක් තිබ්බහම මේ ලක්ෂය ඇති වෙන බලය. ඕම මොකට තමයි අපි GP කියලා කියන්නේ. P ලක්ෂයේ ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව කියලා අපි ඔකට කියනවා. මොකද සරල දෙයක්. right. එවනම් අපිට GP සඳහා සමීකරණයක් ලබා ගන්න පුළුවන්. එහෙනම් GP සමාන වෙනවා capital G M එක වැඩක් නෑ බෙදීම R වර්ගය. ඒ අනුව අපිට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ මෙහෙමද ස්කන්ධ කේන්ද්‍රය කරා R දුරක් ඈතින් පිටි ලක්ෂයක R කියලා ගත්තොත් R දුරක් ඈතින් පිටි ලක්ෂයක ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාව GP නම් GM සිම්පල් එකෙන්ට එක වැටෙනවා. මොකද කිලෝ එකක් තියලා බලයයි හොයන්න ඕනේ. ඒ අනුව R වර්ගයෙන් බෙදෙනවා. මෙන්න GP සඳහා අපිට උත්තරයක් හරි පිළිවෙලට ලැබෙනවා. එහෙමනම් හරි ලේසි. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක යම් තැනක ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාව හොයන්න කිව්වොත් අපි මේ ස්ථානයේ කිලෝ එකක ස්කන්ධයක් තියලා ඒ මත නිව්ටන් නියමයෙන් බලය හොයනවා. ඒ වගේම එන බලයට කියනවා අපි එකීලක්ෂයේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාව කියලා. right. අපි ඊළඟට බලමු ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක යම් ලක්ෂයක විභවය ගුරුත්වාකර්ෂණ විභවය අපි කොහොමද හොයන්නේ කියලා. ගුරුත්වාකර්ෂණ විභවය ශේෂ්ත්‍ර තීව්‍රතාව වෙනකොට ඔබ දන්නවා කිලෝ එකක් තියලා එකක ස්කන්ධයක් තියලා බලය හොයනවා. ඒක හරියි. කිසියම් ලක්ෂයක විභවය අපි හොයන්නේ කොහොමද කියලා. අපි දුන්නේ මේ P ලක්ෂයේ විභවය VP කියලා. ආන්ගේ විභවයේ VP සෙවීම සඳහා කෙලින්ම ඔබට මෙන්න මේ සූත්‍රය භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඔබ දන්නවා මේක ඔප්පු කරන්න ඔබට නැහැ. VP සමානයි GM බෙදීම R කියන සූත්‍රය ඔබට පාවිච්චි කරන්න පුළුවන් P ලක්ෂයේ ගුරුත්වාකර්ෂණ විභවයේ සෙවීම සඳහා. ඍණ ලකුණක් තියෙනවා. G තියෙනවා. M තියෙනවා. M කියන්නේ ශ්‍රේෂ්ඨ මෙහෙවන වස්තුවේ ස්කන්ධය. R කියන්නේ ඒ වස්තුවේ ඉඳන් ඔය සලකන ලක්ෂයක තියෙන දුර. ඉතින් මේ සමීකරණ දෙක අතිශය වැදගත් වෙනවා ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේදී අපිට අපේ ගමන ඉස්සරහට යන්න මෙයා සහ මෙයා. අතවසින්ම මේ පළවෙනි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය ලබාගත් සමීකරණය අපිට කිලෝ එකක ස්කන්ධයක් තියලා නිව්ටන්ගේ නියමයෙන් ගුරුත්වාකර්ෂණ නියමයෙන් ගන්න පුළුවන් වුණාට මේක අපිට එහෙම ලේසියෙන් ගන්න බෑ. ඒ නිසා විභාගෙදී කෙලින්ම කටපාඩම් කර මතක තබා පාවිච්චි කිරීමෙන් නිදහස ළමයින්ට ලැබෙනවා. යන ඔබ දැන් සන්තෝෂයි සතුටුයි ඔබට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක ලක්ෂයක විභවය හොයන්න කිව්වොත් ලක්ෂයක ශේෂ්ත්‍ර තීව්‍රතාව හොයන්න කිව්වොත් සම්බන්ධතා දෙක ඔබේ මතකයේ තියෙනවා. ඇයි මේ ඍණ ලකුණක් දෙන්නේ? ඒක ප්‍රශ්නයක්. ළමයි අහනවා ඇයි ඍණ ලකුණක් දෙන්නේ? ඔබ දන්නවද? R වැඩි වෙනකොට මෙතන ධන තිබ්බනම් R වැඩි වෙනකොට මෙතන ධන තිබ්බනම් R වැඩි වෙනකොට මේ අඩු වෙන්නේ. R වැඩි වෙනකොට මේ අඩු වෙන්නේ. ඒ අනුව මේ ස්කන්ධ කේන්ද්‍රයෙන් ඈතට යනකොට R වැඩි වෙනවා. R වැඩි වෙනකොට ගුරුත්වාකර්ෂණ විභවය අඩු වෙනවා. ඊළඟ තිබුණා. නමුත් ඔබ දන්නවා යම් පෘෂ්ඨයකින් ඈතට යන්න විභවය වැඩි වෙන්නේ නෑ අඩු වෙනවා. අඩු වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ගුරුත්වාකර්ෂණ විභවය උඩට යන්න වැඩි වෙන නිසා මේ සමීකරණය අනුව ඍණ නොතිබුණා නම් අඩු වෙන්න ඕන. එසේ වෙන්න බෑ වැඩි වෙන්න ඕන නිසා අපි ඍණ භාවිතයට ගන්නවා. ඒ අනුව ඍණ අඩු වෙනවා කියන්නේ ධනව වැඩි වෙනවා. ඒ කියන්නේ ස්කන්ධයෙන් ප්‍රධාන ස්කන්ධයෙන් ඈතට යන්න ගුරුත්වාකර්ෂණ විභවය වැඩි විය යුතු නිසා තමයි ප්‍රමාණාත්මකව වැඩි විය යුතු නිසා තමයි මේ ඍණ ලකුණ භාවිත කරන්නේ. ඒතර ගුරුත්වාකර්ෂණයේ ශේෂ්ත්‍රයක ගුරුත්වාකර්ෂණයේ ක්‍රියා කරන යම් සීමාවක් තියෙනවා. අපි ඒකට කියනවා ගුරුත්වාකර්ෂණ සීමාව කියලා. එතනින් එහාට ගුරුත්වාකර්ෂණය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔබ දන්නවද? ওই සීමාවේදී ගුරුත්වාකර්ෂණ විභවය ශූන්‍ය වෙනවා. ওই සීමාවේදී ගුරුත්වාකර්ෂණ විභවය ශූන්‍ය වෙනවා. ওই සීමාවේදී ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාව ශූන්‍ය වෙනවා. ওই සීමාවේ කිලෝ එකක් ගෙනත් තිබ්බොත් ඒක මත බලය ඉන්නේ නැහැ. ඒ සීමාවේ ගුරුත්වාකර්ෂණය එතනින් එහාට නැති නිසා. එතනින් එහාට එනම් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාව ශූන්‍ය වෙනවා. ওই සීමාවේදී ගුරුත්වාකර්ෂණ විභවය ශූන්‍ය වෙනවා. මේවා දරුවෝ මතක තියාගන්න ඕනේ. දැන් මම තාම කිව්වේ නෑ ගුරුත්වාකර්ෂණ විභවය කියන එක අර්ථ දක්වන බෙදේ. ගුරුත්වාකර්ෂණ විභවය අර්ථ දක්වන්නේ කොහොමද කියලා කියන්න කලින් ආයමත් මතක් කරනවා ශේෂ්ත්‍ර තීව්‍රතාව කොහොමද අර්ථ දැක්වුවේ කියලා. ශේෂ්ත්‍ර තීව්‍රතාව අර්ථ දැක්වුවේ යම් කිසි ලක්ෂයක ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය යනවා. එම ලක්ෂයේ කිලෝ එකක ස්කන්ධයක් තිබ්බම ක්‍රියා කරන බලය. කිලෝ එකක ස්කන්ධයක් තිබ්බම ක්‍රියා කරන බලය.
ඒක ඔබ මතක තියාගන්න ඕනේ. එහෙනම් ගුරුත්වාකර්ෂණ විභවයේ යම් ලක්ෂයක කුමක්ද කොහොමද අර්ථ දක්වන්නේ? අනන්තයේ ඉඳලා. කොයින්ද? අනන්තයේ ඉඳලා. ගොඩාක් ඈත ඉඳලා අනන්තයේ ඉඳලා කිලෝ එකක ස්කන්ධයක් ඔය කියන ලක්ෂයට ගෙනීමේදී කළ යුතු කාර්යය. කිලෝ එකක ස්කන්ධයක් ඔය ලක්ෂය විතර ගෙනීමේදී කළ යුතු කාර්යය. ඒ ලක්ෂයේ ගුරුත්වාකර්ෂණ විභවය කියලා කියනවා. right. එහෙනම් ලොකු ගානකට යන්න මූලික අත්දැකීම දුන්න. මම උදාහරණයක් ලෙස එක මෙහෙම කියන්න. ඇත්තටම මේ දේශනමාලාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ මාලාව තුලින්. දේශනමාලාව තුලින් බලාපොරොත්තු වෙන්නේ. මගේ පේපර් ක්ලාස් එකේ ඉන්න දරුවන්ට සයිට් සපෝට් එකක් මේ එක අංශ සම්බන්ධව ලබා දීම නිසා සවිස්තරාත්මකව සම්පූර්ණ දේ ප්‍රකාශ කිරීම නෙමෙයි. නමුත් යම් ආකාරයකට 90%කට වඩා වැඩි ප්‍රතිශතයකින් සාවව අනිත් පන්ති වලින් ඉගෙන ගත්තේ නැති තරම් ප්‍රමාණයකින් ඔබට යම් පෝෂණයක් මේ දේශනමාලාව හරහා අපි ලබා දෙනවා. කෙටි කාලයක් තුල හැකි උපරිමය කරනවා. ඒ නිසා අපිට ඇතැම් විට බෝඩ් එකේ සියල්ල ලියන්න එහෙම නැත්නම් බෝඩ් එකේ උදාහරණ දෙමින් කරන්න වෙලාව නැහැ. මොකද කාලය කෙටි නිසා. right. දැන් ඔබට විශාල ස්කන්ධයක් දෙනවා. හිතන්න. ඒකේ ස්කන්ධය දෙනවා. ඒකේ කේන්ද්‍රය ඉන්නවා. යම් කිසි තැනකට තියෙන ලක්ෂයකට දුර දෙනවා. සමහර විට ඔය ස්කන්ධයේ අරය දෙන්න පුළුවන්. දීලා ඒ පෘෂ්ඨේ ඉඳන් දුර දෙන්න පුළුවන්. ඒ වුණොත් අරයට පෘෂ්ඨේ ඉඳන් දුර එකතු කරලා තමයි මුළු දුර ආර හැටියට ගන්න ඕන. අරගෙන අපෙන් අහන්න පුළුවන් ඔය ලක්ෂයේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීව්‍රතාව මොකක්ද කියලා. කෙලින්ම ඔබ දානවා GP සමානයි කැපිටල් G බෙදීම R වර්ගය. මොකද අපි කිලෝ එකක් විතර තිබ්බහම එන බලය තමයි ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීව්‍රතාව කියන්නේ. වැඩිකුට. right වැඩිකුට. ඊළඟ අපෙන් අහනවා ඊට පස්සේ ලක්ෂයේ ගුරුත්වාකර්ෂණ විභවය කොච්චරද කියලා. අන්න එතකොට අර එහා පැත්තේ ලියලා තියෙන සූත්‍රයේ කටපාඩමේ තියෙනවා අපිට VP සමානයි ඍණ G බෙදීම R කියන සම්බන්ධතාව. G අපි දන්නවා 6.7 වැඩි කියලා 10 11. එවනම් අපි කැපිටල් M ස්කන්ධය දීලා තියෙනවා. එහෙනම් දුර දීලා තියෙනවා නම් පුතේ අපිට එතන විභවය හොයන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ අහනවා ඔය ලක්ෂයේ කිලෝ 10ක් තිබ්බොත් ක්‍රියා කරන බලය කොච්චරද කියලා. කිලෝ 10ක් තිබ්බොත් ක්‍රියා කරන බලය. ඉතින් පුතේ 1 කිලෝ එකක් තිබ්බාම එන බලය ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීව්‍රතාව G අපි හොයලා තියෙනවා නම් කිලෝ 10ක් තිබ්බාම එන බලය හොයන්න G අපි 10න් වැඩි කරන්න ඕනේ. G අපි 10න් වැඩි කරන්න ඕනේ. සරලයි. right. ඒත් එක්ක මේගොල්ලෝ අහන්න පුළුවන් අනන්තේ ඉඳන් කිලෝ 10ක් ඔය ලක්ෂයට ගෙනීමේදී කළ යුතු කාර්යය කොච්චරද කියලා. අනන්තයේ සිට කිලෝ 10ක් ඔය ලක්ෂය විතර ගෙනීමේදී කළ යුතු කාර්යය වන්නේ කිලෝ 1ක් ගෙනීමේදී කළ යුතු කාර්යය පැහැදිලිවම VP-ට සමාන වෙනවා. ඍණ ලකුණත් එක්කම ගන්න ඕනේ. VP-ට සමාන වෙනවා. එහෙනම් කිලෝ 10ක් ගෙනීමේදී කළ යුතු කාර්යය මේ වගේ දස ගුණයක් වෙනවා. මේවා හොඳ අවබෝධයෙන් ක්‍රියාත්මක කළ විට ඔබට ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීව්‍රතාව නැත්නම් ගුරුත්වාකර්ෂණ විභවය පිළිබඳ ලොකු ගැටලු මතුවන්නේ නැහැ. බොහොම කල්පනාවෙන් මේ කටයුත්ත කළ යුතු වෙනවා. අපි බලමු රැඳී ඊළඟට අපි කතා කරන්නේ කොහොමද කියලා. හරි. අපි දැන් සූදානම් වෙන්නේ විශාල ස්කන්ධයක කේන්ද්‍රයෙන් ඈතට යනකොට. විශාල ස්කන්ධයක කේන්ද්‍රයෙන් ඈතට යනකොට ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීව්‍රතාව වෙනස් වන ආකාරය ගැන විස්තර කරන්න. විශාල ස්කන්ධයක්. ඒකේ අරය කැපිටල් R. ගෝලාකාර වස්තුන් ගැන තමයි අපි ගොඩක් වෙලාවට ගුරුත්වාකර්ෂණයේදී කතා කරන්නේ. මොකද සමමිතියෙන් වැඩි කරන්න ලේසි නිසා. නමුත් උසස් පෙළෙන් පස්සේ ගෝලාකාර නොවන වස්තු පිළිබඳවත් ගුරුත්වාකර්ෂණය කතා කරන්න ඉගෙන ගන්න. right. එතකොට ගෝලාකාර වස්තුවක් අපි ගමු අති විශාල ස්කන්ධයක් තියෙන. ඒකේ කේන්ද්‍රය නම් ඈතට යනකොට කොහොමද ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීව්‍රතාව වෙනස් වෙන්නේ කියලා අපි බලමු. එතකොට ඔබට පේනවා මේ වස්තුව මහාන් තියෙන ලොකු වස්තුවක් ඒකේ අරය R ස්කන්ධය. එතකොට පෘෂ්ඨයේ මත ලක්ෂයක් P2, ඇතුළත ලක්ෂයක් P1, එළිය ලක්ෂයක් P3. එතකොට මේ ඇතුළත ලක්ෂයේ P1 ලක්ෂයේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීව්‍රතාව හොයන්න ඕන නම් මම කරන්නේ මෙන්න මේ P ලක්ෂයේ අන්තර්ගත වන ගෝලාකාර වස්තු කොටස අරගෙන ඒ පෘෂ්ඨයට අයිති වන P1 ලක්ෂයේ පෘෂ්ඨයට අහු වෙන ගෝලාකාර වස්තු කොටස අරගෙන ඒකේ ස්කන්ධය හොයන්න ඕන. ඒ ස්කන්ධය මම M' කියලා අරන් තියෙනවා. ඒ ස්කන්ධය
මෙන්න මේ කේන්ද්‍රයේ ලක්ෂගත වෙලා තියෙනවා කියලා හිතාගෙන මේ කේන්ද්‍රයේ ලක්ෂගත වෙලා තියෙනවා කියලා හිතාගෙන ඔබ සාමාන්‍ය විදියට මේ ආදුර R පාවිච්චි කරලා ඔබට පුළුවන් මේ ස්ථානයේ ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාව හොයන්න. එනම් විශාල වස්තුවක අභ්‍යන්තරයේ ලක්ෂයක ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාව හොයන්නේ කොහොමද? ඒ ලක්ෂය අන්තර්ගත වන පුෂ්ටික වර්ග ඵලය ඇතුළේ පිහිටන ගෝලාකාර වස්තුවේ ස්කන්ධය ඒ වස්තුවේ කේන්ද්‍රයේ ලක්ෂගත වෙලා තියෙනවා කියලා හිතාගෙන ලක්ෂයෙන් නම් අර කියන හොයන්න ඕන ලක්ෂයට දුර R කියලා හිතාගෙන සාමාන්‍ය නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය භාවිත කරනවා. එහෙනම් ඔබට ඉස්සෙල්ලාම m' හොයාගන්න වෙනවා. m' හොයාගැනීම සඳහා ඔබ කරන්නේ වස්තුවේ මුළු ස්කන්ධයෙන් ඒ වස්තුවේ මුළු පරිමාව වන 3න් 4යි 5 ගණයෙන් බෙදලා මේ වස්තුවේ පරිමාව වන 3න් 4යි 5 සිම්පල් R ගණයෙන් වැඩි කරන්න ඕනේ. විශාල වස්තුවේ ස්කන්ධය සමාකාර වස්තුවක් කියලා අපි හිතුවොත් ඒ විශාල වස්තුවේ ස්කන්ධය අපි විශාල වස්තුවේ පරිමාවෙන් බෙදලා කුඩා පරිමාවෙන් වැඩි කරලා මේ තියෙන්නේ m'. ඊට අමතරව මම කිව්වා ඔබ G කොහොමද හොයන්නේ කියලා G P1 ලක්ෂය. එනම් මම මේ P1 ලක්ෂය මෙතන දානවා යන්නේ GP1 ඔබට හොයන්න වෙන්නේ ඒ මෙන්න මේ වස්තුවේ ස්කන්ධය මෙතන ලක්ෂගත වෙලා තියෙනවා කියලා හිතලා එහෙනම් එහෙම වුණාම එතකොට G වරක් මෙතන ස්කන්ධේ m' ඉඳන් මෙතන තියෙන දුර R නිසා R වර්ගය වෙනවා. මොකද මෙතන කිලෝ එකක ස්කන්ධයක් ලැබීම නිසා ශේෂ තීව්‍රතාව හොයන්නේ කිලෝ එකක ස්කන්ධයක් තියන්න ඕන. ඒ සඳහා අපි මේ m කියන එක එකක් වෙනවා. ඒතකොට ඒ නිසා මේ කැලෙන්නේ නැහැ. කලින් අපි ඉගෙන ගත්තා. අපිට පේනවා මෙතන දැක්කමක් මේ GMM බෙදීම මෙතන එකක් නැහැ. මේක උනා. ඒ නිසා ඒ වගේම තමයි මෙතනත් එන්නේ. සුළු කරාට පස්සේ ඔබට මේ R වර්ගය උඩ තියෙන R ඝනයත් එක්ක කැපිලා ගිහිල්ලා අවසානයේදී G අනුලෝම සමානුපාතකයි R තත්ත්වයක් වෙනවා. ඒ අනුව මේ ඔබට පේනවා මේ කැපිටල් R නියතයක් M නියතයක් 3න් 4 5 3න් 4 5 කියපුවාම G අනුලෝම සමානුපාතිකයි R වර්ගයට R ගණන් R වර්ගයට ගියාම එක R කෙනෙක් ඉතුරු ඒ නිසා G අනුලෝම සමානුපාතික වෙනවා R වර්ගයට. ඒ නිසා මෙතන ඉඳන් මෙතෙන්ට ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාව ඔය විදිහට වෙනස් වෙන්න ඕන. ඊට අමතරව පෘෂ්ඨය මත හරියටම මේ පෘෂ්ඨය මත ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවට විශේෂ නමක් කියනවා G0 කියලා. එතකොට ආන්ගේ G0 අගේ ඔබට කෙලින්ම විශාල වස්තුවේ අරේ පාවිච්චි කරන හොයන්න පුළුවන්. කැපිටල් M G කැපිටල් M බෙදීම කැපිටල් R වර්ගය. එතකොට ඒ විදිහට රේඛීයව තමයි වස්තුවේ කේන්ද්‍රේ නම් ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාව යන්නේ. ඊළඟ මෙතනින් එහා ලක්ෂවල අපි දැන් හෙව්වා. ඒකෙදි ඔබ දැක්කා මෙතනින් එහා ලක්ෂවලදී ප්‍රස්ථාරය මෙහෙම යා යුතුයි. ඇයි? මෙතනින් එහාදී G අනුලෝම සමානුපාතික වුණා එකයට R වර්ගයට. ඔබ ඒක දැක්කා. හරියට කරා. right? කොහොමද කලේ? G සමානයි capital G capital M බෙදීම simple R වර්ගය. අර දෙක නියත නිසා G සහ M නියත නිසා එකයට R වර්ගයට අනුලෝම සමානුපාතික වෙනවා. ඒ නිසා මේ ආකාරයෙන් ප්‍රස්ථාරය ලැබී යුතුයි. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාව කියන්නේ කිලෝ එකක් මත බලය. බලය කියන්නේ දෛශික රාශිය. බලය කියන්නේ දෛශික රාශියක් වන නිසා ඒකට දිශාවක් තියෙනවා. ඒ නිසා මෙතනින් මෙහාට මේ ස්කන්ධයේ ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාව අපි ඉරෙන් උඩ ලකුණු කරා නම් මෙතනින් මෙහාට ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාව ඉරෙන් පහළ ලකුණු කරන්න ඕනේ. මොකද මේ හරිය කිලෝ එකක් තිබ්බොත් බලය එන්නේ මෙහාට. මේ හරිය කිලෝ එකක් තිබ්බොත් බලය එන්නේ මෙහාට. මේ පැත්තේ කිලෝ එකක් තිබ්බොත් කිලෝ එක. එතන තියන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාව යන්නේ. එතකොට බලය මෙහාට එල්ල වෙන්නේ මේ ස්කන්ධ දෙසට. මේ තිබ්බොත් මෙහාට. දිශාව මාරු වෙනවා. ඒ නිසා මෙතනින් මෙහාට අපි ප්‍රස්ථාරය අඳිනවා නම් අනිවාර්යෙන්ම ඉරෙන් යට ඇඳලා මේ ආකාරයෙන් ඇඳීමක් කර යුතුයි. ඒතර මේ තමයි විශාල ස්කන්ධයක කේන්ද්‍රයේ සිට ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාව වෙනස් වන ආකාරය. ඒක අතිශය වැදගත් වෙනවා ඔබේ දැනුම් සම්භාරය සඳහා. right. ඊළඟට මේ ටිකක් වේගවත්ව කියන්නේ සාමාන්‍ය සිද්ධාන්ත පන්තික නම් මේක පිළිවෙලට ලස්සනට කියලා දෙනවා. නමුත් ඔබට පැයක වැඩි කාලයක් තුළ මේක කියා දිය යුතු නිසා යම් වේගයක් යම් සංකීර්ණ බවක් මේ තුළ තියෙනවා. ඔබ නැවත දාලා අහලා බලන්න ඔබට මේ කියන කාරණා පැහැදිලිද කියලා. right. හරි. එවන අපි බලමු ඊට පස්සේ කොහොමද විභවය වෙනස් වෙන්නේ කියලා. ගුරුත්වාකර්ෂණ විභවය. මේ වාගේ ලක්ෂයක ගුරුත්වාකර්ෂණ විභවය හොයන්න තිබ්බොත් මේකෙන් එහා පැත්තේ ඔබ දන්නා සූත්‍රය VP සමානයි ඍණ GM බෙදීම මේ simple R වෙනුවට වැටෙන්නේ. එතකොට simple capital R වෙනුවට simple R වැටෙනවා.
පෘෂ්ඨයේ මත විභවය හොයනවනම් පෘෂ්ඨයේ මත විභවය හොයනවනම් අපිට ලියන්න වෙන්නේ ඍණ GM බෙදීම R. හැබැයි R දුරක් ඈතින් පිටි මේ වගේ එකක් ඈතින් පිට ලක්ෂයක හොයනවනම් අපිට මෙතන ඉඳන් මෙතන තියෙන දුර R කියලා මෙතෙන්ට R දාන්න වෙනවා. ඒ වුණාම අපිට වෙනවා VP අනුලෝම සමානුපාතික වෙනවා 1ට R. 1ට R. මෙතනින් එහා එතකොට වක්‍රය 1ට R ආකාරයට එන්න. එතකොට අපි බලමු ඊළඟට කොහොමද ඒ විභවය වෙනස් වෙන්නේ කියන එක. right. ready. හරි. දැන් අපි බලන්න උත්සාහ කරන්නේ විශාල ස්කන්ධයක කේන්ද්‍රය ඉඳන් ඈතට යනකොට කොහොමද ගුරුත්වාකර්ෂණ විභවය වෙනස් වෙන්නේ කියලා. ඔය විභවය සඳහා සූත්‍රය දන්නවා. ඍණ GM බෙදීම R. R කියන්නේ විශාල වස්තුවේ ස්කන්ධ කේන්ද්‍රය ඉඳන් ඔය කියන ලක්ෂයට තියෙන දුර. ඒ අනුව අපි මේ වස්තුවේ පිටත ලක්ෂය, මේ විශාල වස්තුවේ පිටත ලක්ෂයක් ගත්තොත් මේ විදිහට. ඒ පිටත ලක්ෂය මත ගුරුත්වාකර්ෂණ විභවය ලියන එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. මේ වගේ ලක්ෂයක් ගත්තොත් මෙතෙන් දුර අපි R කියලා හිතුවොත් අපිට පුළුවන් කෙලින්ම V ලියන්න. right? V3 ලියන්න පුළුවන් ඍණ GM බෙදීම R කියලා. එතකොට පේනවා පැහැදිලිවම GM සහ GM නියතයක් නිසා ඍණ ලකුණකුත් ඉන්නවා. VP අනුලෝම සමානුපාතික වෙනවා 1ට R. නමුත් මේ ඍණ ලකුණ නිසා ප්‍රස්ථාරය මේ අක්ෂයෙන් උඩ ඉන්න බෑ. විභවයේ ගුරුත්වාකර්ෂණ විභවය හැම විටම ඍණ නිසා ගුරුත්වාකර්ෂණ විභවය ඍණ නිසා අනිවාර්යයෙන්ම ඒක ප්‍රස්ථාරයේ කාල මේ තිලස් අක්ෂයෙන් යටට එනවා. ඒ නිසා තමයි ඍණ ලෙස ප්‍රස්ථාරය මෙහෙම දුවන්නේ. ඍණ ලෙස දුවන්නේ. right? ඒ ඍණ ලෙස මෙහෙම දුවනකොට මේ වක්‍රතාව කලින් වක්‍රතාවට වඩා අඩු වෙනවා. හේතුව තමයි මොකද මෙතන ඔබ දන්නවා V අනුලෝම සමානුපාතිකයි 1ට R අතනාවේ ශේෂ්ඨ තීව්‍රතාව වෙනකොට 1ට R වර්ගයට අනුලෝම සමානුපාතිකයි. එතකොට ඒ තියෙන තත්ත්වයයි මේකයි වෙනස් වක්‍රතාවයන් සමාන නැහැ. ඔබ ඒක සැලකිල්ලෙන් බලන්න ඕනේ මේ වක්‍රතාවයයි කලින් වක්‍රතාවයයි සමානද කියලා. කෙසේ වෙතත් මේ ඍණ ලකුණ නිසා වක්‍රය ඉරට යටින් එනවා. ඔබට පේනවා මෙතන තියෙනවා හරියටම පෘෂ්ඨයේ මත විභවය. මේ තියෙන්නේ පෘෂ්ඨයේ මත විභවය. VP 2 වෙන්න ඕනේ මෙතන. VP 2 හරියටම ඍණ GM බෙදීම R සමානයි. ඒ අනුව මේ පේනවා මේ ස්ථානයේ ඍණ GM බෙදීම R වෙනවා. මේ පැත්ත අරන් බැලුවොත් මෙතනින් මෙහා ප්‍රස්ථාරයත් යටින් එන්න ඕනේ. දැන් මෙතනින් මෙහා ප්‍රස්ථාරය යටින් එන්න ඕනේ. කවුරු හරි කියන්න පුළුවන් මේ පැත්තට ශ්‍රේෂ්ඨ තීව්‍රතාව ගත්තාම ධන වෙලා මේ පැත්තට ආපුවම ඍණ වෙච්ච නිසා ප්‍රස්ථාරයේ උඩින් යටින් ගත්තා වගේ විභවයත් මෙහෙන් ඇවිල්ලා මේක මෙහෙන් එන්නේ නැහැ. විභවය දිශාව. ගුරුත්වාකර්ෂණ විභවයේ දිශාවක් නැහැ. හැබැයි ඒක සංඛ්‍යාත්මකව ඍණයි. දිශාවක් නැති නිසා පුතේ ඒකේ සංඛ්‍යාත්මක ඍණ භාවයේ ඍණ බව විතරක් සලකලා අපි ප්‍රස්ථාර අඳින්නේ දිශාවක් නැහැ. ශේෂ තීව්‍රතාවයට දිශාවක් තිබුණා. මේ පැත්තෙන් කිලෝ එකක් තිබ්බොත් මෙහාට ඇත්තා. මේ පැත්තෙන් කිලෝ එකක් තිබ්බොත් මෙහාට ඇත්තා. ඒක දෛශිකයක්. ඒ නිසා එක පැත්තකින් උඩින් ආවනම් අනෙක් පැත්තෙන් යටින් එන්න ඕනේ. ඒක ඇත්ත. නමුත් ගුරුත්වාකර්ෂණ විභවය ඒ අදිශය ඒ නිසා සංඛ්‍යාත්මකගේ පමණයි අපි ප්‍රොජෙක්ට් ගන්නේ ඒ ප්‍රස්ථාර නිර්මාණය කිරීම සඳහා. ඒක තමයි මේ ප්‍රස්ථාරයේ යටින් එනකොට මේ ප්‍රස්ථාරයේ විතර මෙහා කැලලක් යටින් ආවේ. ඊහකට වැදගත්ම දේ තමයි මේ ඇතුලේ කොටස කොහොමද එන්නේ කියලා. ඇතුලේ කොටස අපි අර්ථ දක්වන්නේ නෑ ගොඩක් වෙලාවට. මේ ස්කන්ධයක අභ්‍යන්තරයේ තියෙන ගුරුත්වාකර්ෂණ විභවය ඕනනම් අර්ථ දක්වන්න පුළුවන් අර විදිහට කොටසක් අරගෙන කඩලා. නමුත් ගොඩක් වෙලාවට අපි මේ ඇතුළ අර්ථ දක්වන්නේ නෑ. මොකද ඒකේ වෙනස් තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්කම තියෙනවා. ඔබට දැනට ඔබේ වයස තේරුම් නැතුණාට මේ අභ්‍යන්තරයේ ගුරුත්වාකර්ෂණ විභවය අපි නිර්මාණය කරන්නේ නැහැ. නිර්මාණය කරන්න කිව්වොත් කවුරු හරි ඉතින් බලහින් වාගේ කරන්න කිව්වොත් අපිට ඕන නම් ඒ සඳහා මේ වගේ ස්කන්ධයක් අරගෙන ඒ ස්කන්ධයේ කේන්ද්‍රය තියෙනවා කියලා හිතාගෙන යම් නිර්මාණයක් කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ඉහළට භෞතික විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක් හැටියට මම මේ සම්බන්ධව ප්‍රස්තාරය හඳින්නේ නැතුව ඉන්නවා. right හරි. ඒ නිසා දැන් විභවයේ විචලනය වෙන හැටි ඔබ දන්නවා. ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාව විචලනය වෙන හැටි දන්නවා. ඒවයි අර්ථ දැක්වීම දන්නවා. ඒවා හොයන්න කිව්වොත් ඔබ හොයන්න දන්නවා. right. අපි ඊළඟට තමයි වැදගත්ම කොටස වලට යන්නේ. ඒක මොකද? විශාල ස්කන්ධයක් වටා කිසියම් කුඩා වස්තුවක් චන්ද්‍රිකාවක් වෙන්න පුළුවන්. right. වෙනත් ග්‍රහ වස්තුවක් වෙන්න පුළුවන්. වෘත්තාකාර පතේ කියනකොට ඒ ඇති වෙන තත්ත්වය ගැන අපි ඊළඟට කතා කරන්න සූදානම් වෙන්නේ. ready. right. අපි දැන් බලන්න උත්සාහ කරන්නේ විශාල ස්කන්ධයක් වටා වෘත්තාකාර පතේක යම් කුඩා ස්කන්ධයක්.
ගමන් කිරීමේදී සිදුවන තත්ත්වය පිළිබඳව. විතද බලන වෘත්තාකාර පතේක මේක යනවා කියලා අපි ගණන් ගැටුවට සැබවින්ම මේ යන්නේ ඉලිප්සාකාර පතේක. ඒ නිසා ඒ ලෙවල් වලට එනකොට බොහෝ අංශවල අපි යම් සංශෝධනත් එක්ක තමයි සාකච්ඡා කරන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම මේ ගමන් පතේ ඉලිප්සාකාර වෙනවා. නමුත් අපේ විෂය නිර්දේශයේ මට්ටමට මේ වෘත්තාකාර පතේක යනවා කියලා හිතාගෙන අපි ගණන් හැදුවොත් අපිට පේනවා මම දැන් ඇඳලා තියෙනවා විශාල ස්කන්ධයක් කැපිටල් M. ඒක වටේ මේ චූටි M ස්කන්ධය අර R වෙච්ච වෘත්තාකාර පතේක ගමන් කරනවා. ඔබ දන්නවා යම්කිසි වස්තුවක් වෘත්තාකාර පතේක ගමන් කිරීමට නම් ඒ වස්තුව දෙසට යොමු බලයක් තියෙනවා. ඒකට අපි කියනවා කේන්ද්‍ර අභිසාරී බලය කියලා. මෙන්න මේ කේන්ද්‍ර අභිසාරී බලය නිසා තමයි මෙයාට පුළුවන් වෙන්නේ මෙන්න මේ වස්තුවට පුළුවන් වෙන්නේ මේ වෘත්තාකාර පතේ යන්න මෙයා වටා. මේ කේන්ද්‍ර අභිසාරී බලය මෙතෙන්දි මෙහෙවන්නේ මේ ස්කන්ධයන් දෙක අතර ක්‍රියාත්මක ගුරුත්වාකර්ෂණ බලය. ඒ නිසා මට F කියන බලය නිව්ටන්ගේ නියමය අනුව ලියුව හැකි G capital M simple M බෙදීම R වර්ගය කියලා. ඊට අමතරව ඔබ දන්නවා වේගය v වෙනකොට වස්තුවේ වේගය v වෙනකොට කේන්ද්‍ර දෙසට යොමු ත්වරණයක් තියෙනවා v වර්ගයේ බෙදීම R. ස්පර්ශයේ වේගය v වෙනකොට කේන්ද්‍ර දෙසට යොමු ත්වරණයක් තියෙනවා v වර්ගයේ බෙදීම R. මේකට අපි නමක් කියනවා කේන්ද්‍ර අභිසාරී ත්වරණය කියලා. v වර්ගයේ බෙදීම R තමයි කේන්ද්‍ර දෙසට ක්‍රියා කරන ත්වරණය. කවුද v? ඒ මොහොතේ ස්පර්ශයේ වේගය. R කියන්නේ ගෙවාලන වෘත්තාකාර පතේ අරය. දැන් ඔබට තියෙන්නේ මේ වස්තුවට සිම්පල් M කේන්ද්‍රයේ දෙසට F සමානයි M එක. හරි ලේසි. දැන් මාව ඔබට පේනවා කේන්ද්‍ර දෙසට ක්‍රියා කරන බලය F. F කියන්නේ G M බෙදීම R වර්ගය. right සමානයි වස්තුවේ ස්කන්ධයේ සිම්පල් M කේන්ද්‍රයේ දෙසට F සමානයි මේ දාපු නිසා කේන්ද්‍රයේ දෙසට තියෙන ත්වරණය වල v වර්ගයේ බෙදීම R ගෙන් අපි වැඩි කරන්න ඕනේ සිම්පල් A වෙනකොට v වර්ගයේ බෙදීම R. ඔබට පේනවා මේ කැපෙනවා. මේ කාර් පදයක් මේ විදිහට කැපෙනවා. කැපුණාම මේ වස්තුවේ ස්පර්ශීය වේගය සඳහා ඔබට උත්තරයක් එනවා වර්ගමූල ඇතුලේ GM බෙදීම R කියලා. මේ තමයි කිසියම් විශාල ස්කන්ධයක් වටා අර R වූ වෘත්තාකාර පතේක වස්තුවක් ගමන් කරන්න ඕන නම් එයාට තිබිය යුතු ස්පර්ශීය වේගය. මේ බොහොම සරලයි. හොයාගත්තේ කොහොමද? කේන්ද්‍රයේ දෙසට F සමානයි M දාන. කේන්ද්‍රයේ දෙසට F සමානයි M දානකොට කේන්ද්‍රයේ දෙසට තියෙන බලය ගුරුත්වාකර්ෂණ බලය ත්වරණය සාමාන්‍ය යාන්ත්‍ර විද්‍යාවෙන් v වර්ගයේ බෙදීම R. v කියන්නේ ස්පර්ශීය වේගය. එමගින් අපිට ස්පර්ශීය වේගය සඳහා සමබරතාවක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට මේක සම්පූර්ණ වටයක් යාම සඳහා ගත වෙන එක කාලයට කියනවා ආවර්ත කාලය කියලා. ආවර්ත කාලය වලට පුළුවන් ගමන් කරපු දුර 2πr බෙදන්න. ඊට පස්සේ ඔබට පුළුවන් ස්පර්ශීය වේගය, right? ස්පර්ශීය වේගය. එතකොට මේ ස්පර්ශීය වේගය මෙතෙන්ට ආදේශ කරාට පස්සේ ඔබට පේනවා 2π r v වෙනුවට අපි දානවා gm බෙදීම R වල වර්ගමූලය නම් වර්ගමූල GM යනට ඇවිල්ලා තව වර්ගමූල R කෙනෙක් වෙනවා. ඒ අනුව ඔබට පේනවා මේ කෑල්ල නියතයක් වෙනවා. ඒ අනුව මෙතනින් T අනුලෝම සමානුපාතික වෙනවා. right බලන්න T අනුලෝම සමානුපාතික වෙනවා ආවර්ත කාලය. R වර්ගයක් R මෙතන තියෙනවා. R වල භාගයක් තියෙනවා. ඒ කියන්නේ R වල 3 බෙදීම 2 භාගයක්. දෙපැත්තම වර්ග කළොත් T වර්ගය right හරිලේසි T වර්ගය අනුලෝම සමානුපාතික වෙනවා. R ගණිත. ඔබ ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨවලදී කෙප්ලර් නියම කියලා නියම විශේෂයක් අහුම්කන් දීලා තියෙනවා දන්නෝ මේ යථාර්ථය කෙප්ලර් නියමයක සඳහන් වෙනවා. ඒක කෙප්ලර් කියනවා යම්කිසි ස්කන්ධයක් විශාල ධාවස්තුවක් වටා යනකොට එයාගේ ආවර්ත කාලය වෘත්තාකාර පතේක යනවා නම් ආවර්ත කාලයේ වර්ගය අනුලෝම සමානුපාතික වෙනවා කියලා ඒ වෘත්තාකාර පතේ අරේ තුන්වෙනි බලයට මේ එක්තරා විදිහක කෙප්ලර් නියමයක් මම අවසානයේදී කෙප්ලර් නියම තුනම ගැන දල වශයෙන් කියන්නම්. දැනට අපිට එක නියමයක් කියනවා. ඉතින් ඔබට මේ වගේ ස්කන්ධයක් දීලා මේ දුර දීලා ඔබට ස්පර්ශීය වේගය හොයන්න කිව්වොත් බැරිද? ඊට පස්සේ මේ විදිහට ඔබට ආවර්ත කාලය හොයන්න කිව්වොත් බැරිද? ආවර්ත කාලය දුන්නොත් ඔබට එතනින් ආරය දුන්නොත් v හොයලා මෙතෙන්ට දාලා මොකක් හරි තව කරගන්න බැරිද? ඉතින් ඒ ඔබ සතු වගකීමක්. ඒ ඔබ නිසිපරිදි අපි පෙපර් ක්ලාස් එකේදී මේ සතියේ ගණන් හදනවා. ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තව ඉදිරියටත් ආය හදනවා.
කොහොමද ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය නම් 3ක්වත් අඩු ගානේ අපි රචනා ප්‍රශ්න හදන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේදී අපි ලොකු ඇප්ලිකේෂන් වලට යනවා. ලොකු ඇප්ලිකේෂන් වලට යන්නේ මේ බේසික් ටික ඔබට ඕනේ. ඒ නිසා තමයි ඔබට මේ බේසික් ටික මේ ආකාරයෙන් අපි කියලා දෙන්නේ. එහෙමනම් ඔබ මතක තබා ගත යුතු, මතකයේ රඳවා ගත යුතු තව සමානයක් තියෙනවා. ග්‍රහ වස්තුවක විශාල M ස්කන්ධයක් තියෙන ග්‍රහ වස්තුවක ස්කන්ධ කේන්ද්‍රයේ සිට අර ආපු දුරකින් යම් කිසි වස්තුවක් වෘත්තාකාර පතයක යනවා නම් චන්ද්‍රිකාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෘථුවිය වටා චන්ද්‍රය යනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සූර්යය වටා පෘථුවිය යනවා වෙන්න පුළුවන්. වෘත්තාකාර පතේ ස්පර්ශීය වේගය මේ විදිහට ගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මේ ස්පර්ශීය වේගය මේ වස්තුවේ ස්කන්ධයම රඳා පවතින්නේ නැහැ. කවුරු හරි කෙනෙක් මේ වස්තුවේ ස්කන්ධයක් කැලක් කඩාගත්තා කියලා මේ ස්පර්ශීය වේගය වෙනස් වෙන්නේ නැහැ. මොකද කෙනෙක් මෙතන නැති. එහෙනම් මේ ස්පර්ශීය වේගය රඳා පවතින එකම සාධකය තමයි අර. කවුරුද මේ වස්තුව මගට ගෙනියලා මෙහාට ගෙනලා තැරියොත් ස්පර්ශීය වේගය වෙනස් වෙනවා. තව එහාට ගෙනිච්චොත් ස්පර්ශීය වේගය වෙනස් වෙනවා. එය මතකයේ තබා ගත යුතුයි. ඊළඟට වැදගත් කාරණේ තමයි පෘථිවි පෘෂ්ඨයට නැත්නම් ග්‍රහ වස්තුවේ පෘෂ්ඨයට ආසන්නව ගමන් කරන එකක් ගත්තොත්. ආසන්නව ගමන් කරන. උතන මතක තියාගන්න. පෘථිවියේ අරයට සාපේක්ෂව ගත්තාම පෘෂ්ඨේ ඉඳන් තියෙන දුර ඉතා පොඩි නම් අපි කියනවා එතකොට පෘථිවි පෘෂ්ඨයට ආසන්නව ගමන් කරනවා. ග්‍රහ වස්තුවේ අරයට සාපේක්ෂව විශාල වස්තුවේ අරයට සාපේක්ෂව පෘෂ්ඨේ ඉඳන් තියෙන දුර පොඩි නම් අපි කියනවා ග්‍රහ වස්තුවේ පෘෂ්ඨයට ආසන්නව ගමන් කරනවා. එවැනි අවස්ථාවකදී ඔබ දන්නවා පැහැදිලිවම ඔබට මෙන්න මේ සිම්පල් R වෙනුවට ඔබට පාවිච්චි කරන්න වෙන්නේ වෙන එකක්. ඒ තමයි මේ අදාළ වස්තුවේ අරය. ඒ කියන්නේ මේ වස්තුවේ අරය. එතකොට පෘෂ්ඨයට ආසන්නව ගමන් කරනකොට මේක R වෙනවා. නමුත් ඔබ දන්නවා පෘෂ්ඨයට ආසන්න ලක්ෂයක ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාව G0 නම් G0 ඔබට ලිවීමේ හැකියාව තිබුණා. කැපිටල් G m බෙදීම R වර්ගයක. මෙහෙම ඔබ ලිව්වා. පෘෂ්ඨයට ආසන්න වස්තු. ඔබ එහෙම ලිව්වා. ඒ අනුව ඔබට පුළුවන්කම තියෙනවා මෙතෙන්ට ආදේශයක් ගෙනෙන්නට යම් ආකාරයක right යම් ආකාරයක ආදේශයක් ගෙනෙන්නට පුළුවන් වෙනවා. GM බෙදීම R වර්ගයේ G0 නිසා මම එක R කෙනෙක් මෙහාට ගත්තු G0 R සමානයි GM යට R වෙනවා. මෙතන GM යට ඉන්න R වෙනුවට මට එනම් දාන්න පුළුවන් G0 R කියලා. right එතකොට G0 R ස්පර්ශීය වේගය කියලා ලියන්න පුළුවන්කම ලැබෙන්නේ මේ ග්‍රහ වස්තුවේ පෘෂ්ඨයට ආසන්නව ගමන් ගන්නා වූ ස්කන්ධයක නැත්නම් චන්ද්‍රිකාවක ස්පර්ශීය වේගය. ඇයි? මෙතෙන් ආවේ සාමාන්‍යයෙන් මේ R තමයි මෙතෙන් ආවේ. නමුත් ඒ R වෙනුවට කැපිටල් R පාවිච්චි කරලා ආසන්නව ගමන් කරන වස්තුවක ස්පර්ශීය වේගය හෙව්වා. එතකොට ආසන්නව පීටි ලක්ෂයක ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාව G0 උනා. ඒ G0 GM බෙදීම R වර්ගයේ වීම නිසා GM බෙදීම R G0 R උනා. ඒ නිසා අපි G0 R වර්ගමූලය ඊට සමාන කරන්න පුළුවන්. හැම වෙලෙම බෑ. පෘෂ්ඨයට ග්‍රහ වස්තුවේ නැත්නම් විශාල ස්කන්ධයේ පෘෂ්ඨයට ආසන්නව ගමන් කරන වස්තුවක නැත්නම් චන්ද්‍රිකාවක ස්පර්ශී වේගය. පෘථිවි පෘෂ්ඨයට ආසන්නව ගමන් කරනවා කියලා කිව්වොත් මේක දාන්න පුළුවන්. බහුවර්ණ වලට ගොඩක් වෙලාවට ඒක. හැම වෙලාවෙම දාන්න පුළුවන්ද බෑ. දැන් උදාහරණයක් ඇටියට පෘථිවිය වටා චන්ද්‍රය යන වෘත්තාකාර පතයක කිම්කෝ. එතකොට පෘථිවියේ පෘෂ්ඨයෙන් දැන් චන්ද්‍රයාට තියෙන දුර ආසන්නද පෘථිවි පෘෂ්ඨයට ආසන්නද නැහැ. එතකොට දාන්න බෑ. නමුත් පෘථිවි පෘෂ්ඨයට ආසන්නව චන්ද්‍රිකාවක් යනවා. චන්ද්‍රිකාව පෘථිවි පෘෂ්ඨයට ආසන්නව චන්ද්‍රිකාවක් යනවා. අන්න එතකොට මේක පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම සමහර චන්ද්‍රිකා තියෙනවා භූස්ථාවර චන්ද්‍රිකා තියෙනවා. පොළවේ එකම ස්ථානයක් නිරීක්ෂණය කරමින් චන්ද්‍රිකාව යන්නේ. අපි තුමු කොළඹ උඩින් චන්ද්‍රිකාවක් තියෙනවනේ. හැමදාම කොළඹ උඩින් සමා චන්ද්‍රිකාවක් තියෙනවා. උදාහරණයක් ග්‍රහ වස්තුවක් කැරකෙනවා. ඒතර චන්ද්‍රිකාවට කැරකෙන්න වෙනවා හැමතිස්සෙම කොළඹ බලනවා. එහෙම වෙන්න නම් මේ ග්‍රහ වස්තුවේ ආවර්ත කාලය, කැරකෙන ආවර්ත කාලය අර චන්ද්‍රිකාවේ ආවර්ත කාලයට සමාන වෙනවා. ආවර්ත කාල දෙක සමාන වුණොත් අපි කියනවා ග්‍රහ වස්තුවේ ආවර්ත කාලයට චන්ද්‍රිකාවේ ආවර්ත කාලය සමාන වුණොත් අපි කියනවා ඒක භූස්ථාවර චන්ද්‍රිකාවක් කියලා. ඉතින් මේවා නැවත බලලා මේ විභාගෙදි තාමත් කෙටි කාලයක් තියෙනවා. ඔබ සකස් වෙයි කියලා හිතනවා අපේ ව්‍යායාමයේ ඒ වෙනුවෙන් ඔබ දැක්වත් කිරීම. රැඩීඩ් ඊළඟට අපි කතා කරන්නේ කුමක් ගැනද කියලා බලන්න. හරි. ඇතැම්බෙන ඔබට තරහකාරයෝ ඉන්නවා. ඔබට මේ පරිසරයේ ඉන්න තරහකාරයෝ. ඔබට දෙනවා ඒ තරහකාරයෝ පේන්නේ නැත්තම් කියලා.
ඒතර ඔබ කරන්න ඕනේ තරහකාරව විශ් කරන්න ඕනේ පොළවේ ඉඳන් ආපහු පිට නොවැටෙන්න. සෙල්ලන්නේ නැහැ. ලොකු වේගයක්. පොළොව පෘෂ්ඨයේ ඉඳන් අපි විශ් කරන්න ඕනේ එයාව ආපහු අපේ ගාවට පොළොවට එන්න බැරි වෙන්න. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ සීමාවෙන් එළියට විශ් කරන්න ඕනේ. රයිට්. අඩුම ගානේ ගුරුත්වාකර්ෂණ සීමාවටවත් යවන්න ඕනේ. හරි. අඩුම ගානේ ගුරුත්වාකර්ෂණ සීමාවට යවනවා කියන්නේ ගුරුත්වාකර්ෂණ සීමාවේදී වේගය අඩුම බිඳුව වෙයි. ඊට වැඩි වේගයක් තිබ්බොත් ඒ සීමාවෙන් එළියට තව යනවා. තව ඈතට. එතෙන්දී වේගයේ බිඳුව වෙන්න අරගත්තොත් අඩු ගානේ අපිට ෂේප් එකක් තියෙනවා. රයිට්. ඒතර අපි කියනවා අර යවපු කෙනා වියෝග වෙනවා කියලා. එයා ඉන්නේ නෑ. ඒ නිසා පෘථිවි පෘෂ්ඨයේ මත යම් කිසි ග්‍රහ වස්තුවක පෘෂ්ඨයේ මත අපිට යන්න පුළුවන් දෙන්න පුළුවන් නම් පෘෂ්ඨයට ලම්බකව මතක තියාගන්න. පෘෂ්ඨයට ලම්බකව යම් වේගයක් දෙන්න පුළුවන් නම් ගුරුත්වාකර්ෂණ සීමාවට වස්තුවක් පැමිණෙන විදිහට අපි එන්නේ වේගයට කියනවා ඒ ග්‍රහ වස්තුව මත වියෝග වේගය කියලා. වියෝග වේගය අතිශය වැදගත්. කිසියම් ග්‍රහ වස්තුවක් මත පෘෂ්ඨයේ මතදී ලම්බකව යම් වේගයක් දෙන්න පුළුවන් නම් ඒ ග්‍රහ වස්තුවේ සීමාව ගුරුත්වාකර්ෂණ සීමාවට වත් එලෙමන්ට් එසේ දෙන්න ඕන අවම වේගය. අවම වේගය කියන්නේ අර සීමාවෙදි බිඳුව වෙන වේගය. ඊට වැඩි වේගයෙන් දුන්නොත් ඒ සීමාව පන්නලා තව වේගයක් ඉතුරු වෙනවා. ඒ ටිකින් ඉතුරු ටික යනවා. ඒතකොට ගුරුත්වාකර්ෂණ සීමාවට වත් පිවිසෙන්න ග්‍රහ වස්තුව පෘෂ්ඨයේ මතදී ලබා දිය යුතු ලම්බක වේගයට අපි කියනවා වියෝග වේගය. escape velocity කියලා කියනවා. එතකොට මේක මම අරන් තියන්නේ vs කියලා. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ වේගය අපි හොයන්නේ කියලා. ඒක තමයි වැදගත්. එතකොට මෙතෙන්දී අපි පාවිච්චි කරන්නේ ශක්ති සංස්ථිතිය. මම ඔබට කලින් කිව්වා මේ ස්ථානයේදී ගුරුත්වාකර්ෂණ සීමාවේදී වස්තුවක විභව ශක්තිය බිඳුවයි. අපිට මෙතෙන්දී අවම වේගයේ දුවොත් මේ වැඩේ වෙන්න මෙතෙන්දී වේගයේ බිඳුව වෙනවනේ. අවම වේගයේ දුවොත් මෙතෙන්දී අන්තන් නිශ්චල වෙන්නනේ අවශ්‍ය වේගය යොදන්න වෙන්නේ. ඊට වැඩි වේගකින් යදුවොත් මෙතෙන්දී යම් වේගයක් තියෙනවා තව යනවා. යන්තම් මෙතෙන්ටවත් යන්නනේ ඕනේ මේ වේගය. ඒකටනේ අපි කියන්නේ වියෝග වේගය කියලා. එහෙනම් මෙයානේ වියෝග වේගය. එහෙනම් වියෝග වේගයෙන් ඇරියොත් මෙතෙන්දී වේගයේ බිඳුවයිනේ. ඒ නිසා චාලක ශක්තියක් බිඳුවයි. රයිට්. එහෙනම් මෙතෙන්දී බලන්න. මෙතෙන්දී යාට තියෙනවා විභව ශක්තියක්. කොහොමද අපි ලියන්නේ? විභව ශක්තිය ලියන්නේ මේ ලක්ෂයේ විභවය අරන් මේ සිම්පල් m ගෙන් වැඩි කරන්න ඕනේ. මේ ලක්ෂයේ විභවය කියන්නේ අපි දන්නවා ලියන හැටි. ඍණ g capital M බෙදීම r. ඔය තමයි මේ ලක්ෂයේ විභවය. ඒ ලක්ෂයේ m ස්කන්ධයක් තිබෙන නිසා තියෙන විභව ශක්තිය සිම්පල් m ගෙන් වැඩි කරන්න. චාලක ශක්තිය අපි දන්නවා ලබා දුන්නු වේගය vs right ඒ නිසා භාගයයි m vs වර්ගයට සමාන. වැඩේ කොට ඔන්න පොඩක් අපහැදිලි වගේ වුණාට තේරුම් ගන්න පුළුවන් මේ ස්ථානයේදී විභව ශක්තිය බිඳුවයි මොකද ගුරුත්වාකර්ෂණ සීමාව නිසා මෙතෙන්දී යවන්න ඕන අවම වේගය වෙනකොට තමයි අපි මේ වියෝග වේගය කියන්නේ නිසා මෙතෙන්දී අවම වියෝග වේගයෙන් ඇරිහම මෙතෙන්දී වේගය බිඳුව වෙනවා කාල ශක්තිය නැති වෙනවා නමුත් මෙතෙන්දී විභව ශක්තියක් තියෙනවා ඒක හොයන්නේ කොහොමද මේ ලක්ෂයේ විභවය ස්කන්ධ කේන්ද්‍රයෙන් ඉඳන් දුර r විභවයේ gm බෙදීම r ඒ ස්ථානයේ m ස්කන්ධයක් තිබෙන නිසා gm බෙදීම r වරක් m තමයි ඍණ ලකුණත් එක්ක මෙතන විභව ශක්තිය මේ ස්කන්ධයේ සතු චාලක ශක්තිය මේ vs කියන ස්පීඩ් එකකින් හින්දා අනිවාර්යයෙන්ම සමහරු ve පාවිච්චි කරලා ඇති ඒගොල්ලෝ එක දාගන්න ප්‍රශ්නයක් නැහැ එතකොට භාගයයි m vs වර්ගය කියලා අපිට ලියන්න පුළුවන් මේ ස්ථානයේ එතකොට අපිට චාලක ශක්තිය ඒ නිසා ශක්ති සංස්ථිතියෙන් අපිට ලියන්න පුළුවන් ශක්ති සංස්ථිතියෙන් අපිට ලියුව හැකි මේ ස්ථානයේ තියෙන ශක්තියින් දෙක එකතුව gm simple m බෙදීම right r ධන භාගයයි simple m vs වර්ගය කියන ශක්තිය සමාන වෙන්න ඕනේ මෙතෙන් යනකොට මේ බිඳු දෙක එකතුව බිඳුවට ඇයි මේ ස්ථානයේ ඉඳන් මේ ස්ථානෙට ශක්ති හානියක් නැහැ කියලා අපි හිතනවා ගැටුම් පිපිරීම නැහැ නේ වාතය හරහා යද්දී නම් යම් ශක්ති හානියක් තියෙනවා නමුත් අපි කොසලකා හැරියාම මේකේ උත්තරය එනවා. ඒ අනුව ඔබට පේනවා මෙතන VS සඳහා අපිට උත්තරයක් ගන්න පුළුවන්කම තියෙනවා. VS කියන්නේ ඍණ නැති වෙලා යනවා දකුණු පැත්තට ගියාම 2යි GM right m දිගටම කැපෙනවා බිඳුව වීම නිසා බෙදීම R වල වර්ගය. ඔන්න ග්‍රහවස්තුවක පෘෂ්ඨයක් මතදී ලබා දිය යුතු වියෝග වේගය සඳහා සම්බන්ධතාවය. විභාගෙදී මේව මතක තියාගෙන හදන්න ඕනේ. මේක ඉතාම ලස්සන කෙටිසටහනක් කරගත්තාම ඔබට හරි ලේසි 2යි GM බෙදීම R VS ට සමාන වෙනවා. හරි.
ඉතින් මෙතෙන්දිත් අර ගේම් එක අපිට ආයෙ ගහන්න පුළුවන් මෙන්න මේ GM බෙදීම R වෙනුවට අපිට දාන්න පුළුවන් G0 R කියලා. G0 R. G0 කියන්නේ පෘෂ්ඨයේ මත දී ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව. ඒක අපි කලින් පාවිච්චි කරා ස්පර්ශීය වේගයේදී. ස්පර්ශීය වේගයේදී GM බෙදීම R ට දැම්මා G0 R කියලා. ඒ වගේම මෙතනත් GM බෙදීම R ට G0 R දැම්මම මෙතන VS කියන එක ලැබෙනවා 2 G0 R කියලා. ඒකේ වර්ගමූලය. මේකත් අතිශය වැදගත් වෙනවා විභාගවලදී MCQ සඳහා. right? ඒ අනුව අපි කිසියම් ග්‍රහ වස්තුවක් මතදී ලබා දිය යුතු වියෝග වේගයට සම්බන්ධතාවක් ලබා ගන්නවා. කුමක්ද මේ වියෝග වේගය කියන්නේ? ඒකී ග්‍රහ වස්තුවේ ගුරුත්වාකර්ෂණයෙන් බෙදලා ගුරුත්වාකර්ෂණ සීමාව දක්වා ගමන් කිරීම සඳහා ග්‍රහ වස්තුවේ පෘෂ්ඨයේ මතදී පෘෂ්ඨයට ලම්බව ලබා දිය යුතු වේගය. ශක්ති සංස්ථිතිය පාවිච්චි කරේ. බොහොම සරලයි. ඒක දාලා පාවිච්චි කරලා ඒක ගන්න පුළුවන්කම ඔයගොල්ලන්ට තියෙනවා. ඉතින් මේකත් එක්ක සම්බන්ධ තව කාරණා කිහිපයක් තියෙනවා. සුළුවෙන් මේ වෙලාවේ මතක් කරනවා. දැන් ඔබ දන්නවා සාමාන්‍ය පෘථිවි පෘෂ්ඨය මත නම් මේක 11000 ගානක් විතර වෙනවා. MS ශ්‍රේණියක වලින්. එතකොට දැන් මේ වියෝග වේගය ග්‍රහ වස්තුවක් පෘෂ්ඨය මතදී ලබා දිය යුතු මේ වියෝග වේගය මත තීරණය වෙනවා ඒ ග්‍රහ වස්තුව අවට තියෙන වායු මොනවද කියන එක. දැන් උදාහරණයක් හැටියට අපේ පෘථිවිය පෘෂ්ඨය මත උෂ්ණත්වයක් තියෙනවා. ඒ උෂ්ණත්වයට අදාළව හීලියම් නියෝන් ආගන් වාගේ වායුන් වල වර්ග මධ්‍යන්න මූල වේගය වෙන්න පුළුවන්. පෘථිවි පෘෂ්ඨයට ආසන්න උෂ්ණත්වයට අදාළව හීලියම් නියෝන් ආගන් වාගේ දුර්ලභ වායු තියෙනවා. ඒ වගේ වියෝග ඒ වගේ වර්ග මධ්‍යන්න මූල වේගය වෙන්න පුළුවන්. VRMS කියන්නේ. ඕක ඔයලා බැලුවොත් 11000 ගානට වඩා වැඩි. 11000 ගානට වඩා වැඩි අපේ වාසනාවට. ඒ නිසා මේ වායු මේ ගුරුත්වාකර්ෂණ සීමාවෙන් ඉවතට ගන්නවා. ඒවා නැතිනේ. සාමාන්‍යයෙන් බහුල ඔක්සිජන්, නයිට්‍රජන් ඔය ඒ වගේ වායුන් ගත්තාම ඒ වගේ පෘථිවි පෘෂ්ඨයට ආසන්න උෂ්ණත්වයේ දාලා වර්ග මධ්‍යන්න මූල වේගය වුවා මේක වියෝග වේගයට වඩා අඩු. ඒ නිසා මේ වායුන් අපේ පෘථිවියේ පෘෂ්ඨයේ වටාවට බහුලයි. ඒ තා වායුන් ඇතැම් වායුන්ගේ විරලතාවය ඇතැම් වායුන්ගේ වැඩිපුර තියෙන බව දෙක සාකච්ඡා කරන්නත් මේ වියෝග වේගය පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේකත් ගොඩාක් වැදගත්. අපි ඊළඟට බලමු කතා කරන්න මොකක්ද කියලා. තවත් ඉතාමත් වැදගත් කාරණා කීපයක් කතා කරනවා. ඔබ රැඳී ඉන්න අපි බලමු ඊළඟට කොහොමද කරන්නේ කියලා. right. ඊළඟට කතා කරන්න තවත් වැදගත් දෙයක් මේ සම්බන්ධව. අපි හිතමු ග්‍රහ වස්තුවක පෘෂ්ඨයේ ග්‍රහ වස්තුවක කේන්ද්‍රේ ඉන්න ආර්ධුවක් ඇති. අපි වස්තුවක් මෙහෙම කිසියම් වස්තුවක් එම් ස්කන්ධයක් කියමු. කිසියම් වස්තුවක් මෙහෙම v වේගයෙන් විසි කරනවා. මේ පැත්තට v වේගයෙන්. හොඳට අහගෙන. මේ විභාගෙට අහන්න පුළුවන් හැකියාව තියෙන ඔබ අනිත් පන්ති වලින් ඉගෙනගෙන නැතිව. එතකොට මේ v වේගයකින් අපි තිරස්ව විසි කරන්නේ මේ ස්කන්ධය. එතකොට ඔබට පේනවා මේක තමයි ග්‍රහ වස්තුව. ග්‍රහ වස්තුවේ ස්කන්ධ කේන්ද්‍රයෙන් නම් ආර්ධුවක් ඈතින් v වේගයෙන් විසි කරනවා. ඔබ දන්නවද මේ වේගය වෙනස් වෙනකොට ඒ අනුව මේ වස්තුවේ පදය වෙනස් වෙනවා. කෙනෙක් මේ v කියන එක කෙලින්ම විසි කළොත් වර්ගමූල G0 R කියන. ඔබට මතකයි G0 R. අර R වූ කක්ෂයක ගමන් කරන ස්කන්ධයක ස්පර්ශීය වේගයෙන් හරියට විසි කළොත් කෙලින්ම මෙන්න මේ අංක 1 කියන වෘත්තාකාර පතේ වස්තුව ගමන් කරනවා. මම හිතන්නේ මේක ලියා ගන්න එකත් හොඳයි ළමයි. අංක 1 කියන පතේ ගමන් කරනවා කෙලින්ම G0 R සමාන. කෙනෙක් G0 R ගේ වර්ගමූලයට වඩා කුඩා වේගයකින් විසි කළොත් ඔබ දන්නවා මෙන්න මේ අංක 2 පතේ ඔස්සේ ඇවිල්ලා ඒක වටේ කැරකිලා පෘෂ්ඨයේ මතට පතිත වෙනවා. නියත වෘත්තාකාර පතේ කියන්නේ ටික ටික පතේ අඩු වෙලා වේගය අඩු වෙලා ටික ටික අරය අඩු වෙලා පෘෂ්ඨයේ මතට පතිත වෙනවා. ඒ දෙවෙනි අවස්ථාව. මේක දෙවෙනි එක. මේවා MCQ වලට අතිශය වැදගත් වෙනවා. කෙනෙක් විශ්කලොත් එහෙම v කුඩායි 2 G0 R හැබැයි විශාලයි වර්ගමූල G0 R කුඩායි වර්ගමූල 2 G0 R මේ තියෙන්නේ මේක ඔබ දන්නවා මේ ඉන්නේ වියෝග වේගය. වියෝග වේගයට වඩා කුඩා වේගයකින් නමුත් ස්පර්ශීය අවශ්‍ය ස්පර්ශීය වේගයට වඩා වැඩි වේගයකින් විසි කරොත් අනිවාර්යයෙන් මෙන්න මේ ඉලිප්සාකාර පතේ අංක 3 කියලා කියන්න පුළුවන්. ඒ ඉලිප්සාකාර පතේ එතකොට මේක ගමන් කරනවා. මේවා අතිශය වැදගත්. ඔබ දන්නවද 2 G0 R වර්ගමූලයේ වියෝග වේගයට වඩා වැඩි වේගයකින් 2 G0 R ගේ වර්ගමූලයට වඩා වැඩි වේගකින් යරියොත් එහෙම එයා මෙන්න මේ ආකාරයේ පදවල යන්නේ හැකියාව තියෙනවා.
ඒක නම්බර අපි 4 කියලා හඳුන්වමු. ඒ කියන්නේ පරාවලයික පතවල ගමන් කිරීමේ හැකියාව තියෙනවා. අතිශය වැදගත් සිද්ධාන්තයක්. එවනම් ග්‍රහවස්තුක කේන්ද්‍රයේ ඉඳන් ආර්ධුරකදී කිසියම් වස්තුවක් v ස්පර්ශීය වේගයකින් ශිකලොත් හරියට මේ v ස්පර්ශීය වේගයේ g නෝට් r කියන්නේ ග්‍රහවස්තුවේ පෘෂ්ඨය මත ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව. r කියන්නේ මෙතන ඉඳන් ගුරුත්වාකර්ෂණ පතේ මිශ්‍රණ කරන දුර හරියට මේක සමානොත් යා වෘත්තය කියනවා කිසි ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට යනවා. ඊට වඩා විශාල වුණොත් එයා යනවා ඉලිප්සාකාර පතයක. right? ඉලිප්සාකාර පතයක. හැබැයි ඉලිප්සාකාර පතේ මෙහෙව ගන්න නම් ඒක g නෝට් r වල වර්ගමූලය සහ 2යි g නෝට් r වල වර්ගමූලය අතර වියගයකින් යවන්න ඕන. 2යි g නෝට් r වල වර්ගමූලයට වඩා වැඩි වියගයකින් ඇරියොත් පැහැදිලිවම එයා බහුවලයක පත මේ අඳලා තියෙන මේ පත ඔස්සේ ගමන් කරනවා. කවුරු හරි g නෝට් r වල වර්ගමූලයේ ස්පර්ශයේ පිට වඩා කුඩා වේගයකින් යවුවොත් ඒක මේ ග්‍රහ වස්තුව මතට ආපසු පතිත වෙනවා මෙහෙම වෘත්ත පත කීපයක් ගිහින්. ඒ නිසා එය ඉතාමත් ඔබට වැදගත් වෙනවා මම හිතනවා අනිත් පන්ති වලින් අසා දැනගෙන නැති කොටසක් නිසා. රැඳින්න තවත් දෙයක් ගැන ඔබට කතා කරන්නයි සූදානම් වෙන්නේ. right. අපි දන්නවා ග්‍රහ වස්තුක අරේ ආරු ස්කන්ධේ ඉම්මු ග්‍රහ වස්තුක පෘෂ්ඨයේ මත ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව මෙහෙම ලියන්න පුළුවන්. g නෝට් gm විදිමාර්ගයක් කියලා. අපි දැන් ඉගෙන ගන්න. ඒ කියන්නේ මේ ස්ථානයේ ලියන්න පුළුවන්. පෘථිවියේ මේකට එන්නේ 9.8යි 6.7 වෙනි කිලෝ 10 වෙනි 11ක් දාලා පෘථිවි ස්කන්ධය දාලා පෘථිවි ආරේ දාපුවම මේ අගේනවා. ඔබ හිතන්න එක නිමේෂයකින් පෘථිවියේ ස්කන්ධයක් එහෙමම තියෙද්දි පෘථිවියේ ස්කන්ධය එහෙමම තියෙද්දි එයා මිදිගෙඩියක් සයිස් එකකට පුංචි වුණා කියලා. ඒවා සාමාන්‍යයෙන් ඔය තාරකාවන් තුල විස්තරතාවල කොටස් තුල ග්‍රහවස්තුන් තුල ශනිකව ඇතිවන යම් ක්‍රියාවන් නිසා වෙන්න පුළුවන් දේවල්. ඔබට වෙනවා කියලා හිතුවට. තාමත්ම පොඩි ප්‍රමාණයක වුණා කියන්නේ. අර අතිශය කුඩා වුණා කියන්නේ. එහෙනම් මෙයා අතිශය කුඩා වෙනකොට ස්කන්ධෙ හැමෙන්නේ තියෙන්නේ. මොකෝ වෙන්නේ? මෙයා එහෙමම තියදී මෙයා අතිශය කුඩා වුණොත් මෙයා ලুকু ගානක් වෙනවා. චීනෝ එන ලুকু ගානක් වෙනවා. එතකොට එවැනි වස්තුන් ආධික ස්කන්ධයක් කුඩා ප්‍රදේශයකට සාන්ත කරගත්ත එවැනි වස්තුන්ගේ පෘෂ්ඨය මත ජීනෝ ඉතාම අධිකයි. ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව ඉතාම අධිකයි. කොච්චර අධිකද කියලා කියනවා නම් ආලෝකය අංශුමේ ස්වභාවයක් දන්නවා කියලා ඔබ දන්නවා. එය පවා මේ වස්තුවකට වැටුණොත් ආපහු පිට වෙන්න දෙන්නේ නැහැ දලා ගන්නවා. මේ වස්තුව අවට තියෙන වස්තුන් වේගයෙන් ඇදලා ගන්නවා. අපි පොළොට ඇදලා ගන්නේ 9.8යි 9.8 වගේ මිලියන ගාණක් සයිස් ලොකු වුණාම කොහොම ඇදිල්ලක් අදිනව නැද්ද? ඒවා අදිනවා. එතකොට තාපේ ආලෝකේ ඇදලා ගන්නවා මේකට. ඒ ඇදලා ගැනීම නිසා මේක අධික ලෙස රත් වූ වස්තුවක් වඩපත් වෙනවා. විශාල උෂ්ණත්වයක් සහිත වස්තුවක් වඩපත් වෙනවා. අපි මෙවැනි වස්තුවකට කියන නම දන්නවා. කළු කුහරයක් කියලා කියනවා. ඒක කළු කුහර අවකාශයේ තියෙන්න පුළුවන්. ඒ වගේ හේතුව තමයි අධික ස්කන්ධයක් කුඩා ආරයක් තුල කුඩා ප්‍රදේශයක් තුල සාන්ද්‍රගත වුණාම පෘෂ්ඨයේ මත ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවය තාමත් ඉහළයි. ඒ නිසා ආලෝකයේ පවා ඇදලා ගන්නවා හෝ යන්න දෙන්නේ. ඒ ඇදලා ගැනීම නිසා ඒක ඇතුලින් ඒක ආලෝකයේ තැම්පත් වෙනවා පරාවර්තනය වෙන්නේ. ශක්තිය ඇදලා ගන්නවා ප්‍රතිඵල ලෙස මේක උෂ්ණත්වය වැඩි වෙනවා. අධි උෂ්ණත්වයෙන් යුක්ත කුඩා ප්‍රමාණයේ මෙවැනි අවස්ථා ස්ථාන අවකාශයේ තියෙන පුළුවන් අපි කළු කුහර කියලා හඳුන්වනවා. right. ඒ ගැන තමයි මම ඔබට ඊළඟට කියලා දුන්නේ. රැඳී. හරි අපි ඊළඟට බලමු කිසියම් වස්තුවක සවිශාල ස්කන්ධයක් කැපිටල් M ස්කන්ධයක් තියෙන ආරේ නම් මම ලකුණු කළා නෑ. ආරු වස්තුවකට ගොඩාක් ඇති මේ රූපේ දක්වා තියෙන විදිහට විශාල දුරක් ඇති නිශ්චලතාවයේ මම වස්තුවක් උදාහරණයක්. යම් කිසි වේගයකින් උදාහරිය වෙන්නත් පුළුවන්. අපි නිශ්චලතාවය අමතක කරලා යම් කිසි වේගයකින් උදාහරිය කියනවා. දැන් u කියලා වේගයකින් උදාහරණයක්. මෙසේ උදාහරියට පස්සේ අපෙන් අහනවා දැන් ගුරුත්වාකර්ෂණ සීමාවේ අග සීමාවේ මේ අග සීමාවේ ගුරුත්වාකර්ෂණ සීමාවේ ගොඩාක් අගට ආසන්නව දැන් මේවා. ඒ මෙව්වම මේක ගුරුත්වාකර්ෂණ සීමාවේ තාම තියෙන්නේ. හරි. නමුත් ඒව නැත්නම් අපි හිතමුකෝ දැන් ගුරුත්වාකර්ෂණ සීමාවේ පිට v වේගින් යොමු කරනවා. මේක මෙහාට එනවනේ. ආපුවම මේක x දුරක් ඈතදී ලබා ගන්න වේගය සඳහා අපේ උත්තරයක් විමසන අවස්ථාවක් දැකලා තියෙනවා. ඔබ දාන්න ඕනේ කොහොමද? ශක්ති සංස්ථිතිය. මේ ස්ථානයේදී ඉතා ඈත නිසා විභව ශක්තිය බිඳුවයි. ඔබ දන්නවා ගුරුත්වාකර්ෂණ සීමාව විභව ශක්තිය ශූන්‍ය සීමාව right
යම් කිසි නිශ්චිත දුරක් දුන්නා නම් අපිට විභවය ලියන්න තිබුණා. දුරක් දුන්නා නම් විභවය ලියන්න තිබුණා. ගුරුත්වාකර්ෂණ සීමාවෙන් නිදහස් කරා නම් විභවයේ බිඳුවයි. තා ඈතින් නිදහස් කරා නම් ඒ විභව ශක්තිය බිඳුවයි. විභවයේ බිඳුව නිසා එන්නේ ස්කන්ධයක් තිබ්බම විභව ශක්තිය බිඳුවයි. යම් මේකින් මෙතෙන් දුර දුන්නා ගුරුත්වාකර්ෂණ සීමාවේ ඇතුලේ නම් ඒක තියෙන්නේ. අපිට මෙතන විභවය ලියන්න තිබ්බා. ඍණ G m m බෙදීම R ඍණ මොනවා හරි දාලා. එහෙම නම් එකෙන් මුලින් එලි කළා විභව ශක්තිය ලියන්න තිබ්බා. විභව ශක්තිය බිඳුවයි කියලා ගමු මේක ගුරුත්වාකර්ෂණ සීමාව කියලා. අපි ගමු මේක ගුරුත්වාකර්ෂණ සීමාව. right ඒ නිසා විභවයේ බිඳුවයි. චාලක ශක්තිය හරි ලේසි. භාගයෙන් right u වර්ගය. ඉච්ඡර වේගයක් දෙනවා. ඔබ දන්නවා මෙතෙන්දී විභවය. ඍණ විභව ශක්තිය ලියන්න පුළුවන්. විභව ශක්තිය right ඍණ G capital M simple M මොකද මේ වස්තු ස්කන්ධයේ simple M කියලා අපි ගමු. simple M බෙදීම x වර්ගය ඔය x තමයි විභවය. විභව ශක්තිය මෙතනදී චාලක ශක්තිය ඔබට පුළුවන් ලියන්න භාගයයි m v වර්ගය. ඔබ දන්නවද මේ ස්ථානයේ තියෙන මේ ශක්තිය දෙකේ එකතුව මේ ස්ථානයේ තියෙන මේ ශක්තියට ඔබට සමාන කරන්න පුළුවන්. එසේ සමාන කරලා ඔබට පුළුවන් මෙන්න මේ v වේගය x දුරකදී වේගය හොයන්න. right යම් මේකින් ඔබට මේ වේගය බිඳුව නම් මෙතන බිඳුව වැටෙනවා. ඒ වගේම යම් මේකින් මේ දුර දීලා තිබ්බනම් ගුරුත්වාකර්ෂණ සීමාවේදී r දුරක් වාගේ නැත්නම් y දුරක් වාගේ ඔබට පුළුවන් විභව ශක්තිය ලියන්න ඍණ G m m බෙදීම y වරක් සිම්පල් එක කියලා. නමුත් මේ ගුරුත්වාකර්ෂණ සීමාවේදී උදාහරණයක් කියලා මම ගත්තා. ඒක විභව ශක්තිය බිඳුව වෙනවා. දැන් එවැනි ගණන් සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට විභාගෙට එනවා. ඒ නිසා ඔබ ඒ ගැනත් අවධානයෙන් සිටිය යුතු වෙනවා. රැඳි තවත් යමක් ඔබ වෙනින් කියලා දෙන්න තියෙනවා. right අවසාන වශයෙන් මම ඔබට පොරොන්දුනා කෙප්ලර් නියම ගැන යමක් ඔබට කියලා දෙනවා කියලා. කෙප්ලර් කියනවා සියලුම ග්‍රහ වස්තු හරි පුදුමයි අපි ගණන් හදන වෘත්තාකාරයේ කියලා තමයි ගන්නේ. නමුත් කෙප්ලර් කියනවා සියලුම ග්‍රහ වස්තුන් ගමන් කරන්නේ ඉලිප්සාකාර පතවල බවත්. මේ වගේ ඉලිප්සාකාර පතවල බවත්. ඒ ඉලිප්සාකාර පතේක තියෙන නාභි දෙකක්. ඉන් එක නාභියක් තුල සූර්යයා පීඩන බවත්. ඕකේ. right. ඒක විශාල ස්කන්ධයක් අතර යොදා ගන්න පුළුවන්. විශාල ස්කන්ධයක් සහ ඒවට ගමන් කරන තව එකකට ගන්න පුළුවන්. මම උදාහරණයකට සූර්යයා ගත්තා. සියලුම ග්‍රහ වස්තුන් ඉලිප්සාකාර පතවල ගමන් කරන බවත් සූර්යයා ඒ ඉලිප්සේ එක්නාභියක් තුල පවතින බවත් ඔහු කියනවා. ඒ කියන්නේ මේ ස්ථානයේ එතකොට ඔබට පේනවා සූර්යයා කියනවා. මම ගත්තා මෙතන තමයි ඔය සූර්යයා දැන් ඉන්නේ. sun right හරියට. ඔව් ඒක පළවෙනි නියමයට කියනවා. දෙවෙනි නියමයට ඔහු කියනවා එම ග්‍රහ වස්තු දැන් මේකනේ ග්‍රහ වස්තු සූර්යාචරයි මේ තමයි ග්‍රහ වස්තුව දැන් මෙහෙම යනවා ග්‍රහ වස්තුව දැන් දිගටම ඔහොම ඉලිප්සාකාර පතේ යනවා. ඒ ග්‍රහ වස්තුව මෙතනලා මෙතෙන්ට ගතවන කාලේ t නම් ඒ කාලය තුල මේ කපා හැරිය වර්ගඵලය ඩෙල්ටා ස්ම තමයි මෙතන ඉඳන් මෙතෙන්ට යන්න ගතවන කාලයක් t නම් ඒ කාලය තුල කපා හැරපු මේ වර්ගඵලය සමාන කාලවලදී සූර්යයා මත සමාන වර්ගඵල ආපාතනය කරනවා කියලා කියනවා. එහෙනම් පළවෙනි කිදී ඌ කියන්නේ සියලුම ග්‍රහ වස්තුන් ඉලිප්සාකාර පතවල ගමන් කරන බවත් ඉන් එක නාභියක් තුල සූර්යයා ඉන්න බවත්. දෙවෙනි එකට ඌ කියනවා සමාන කාලාන්තර තුල මෙම ග්‍රහ වස්තුන් සූර්යයා මත කපා හරින්න නැත්නම් සූර්යයා හරහා කපා හරින්න නැත්නම් සූර්යයා මත ආපාතනය කරන වර්ගඵල සමාන වෙනවා කියලා. මෙතෙන් ඉඳන් මෙතෙන්ට ග්‍රහ වස්තුවට යාමන කාලය මෙතෙන් ඉඳන් මෙතෙන්ට යාමන කාලය සමානයි කියලා අපි හිතුවා. මේ මම පාට කරලා තියෙන කොටස් වල වර්ගඵල සමානයි කියලා ඌ කියනවා. තුන්වෙනි එක ඌ කියනවා මේකේ ආවර්ත කාලය වර්ගය අනුලෝම සමානුපාතිකයි කියලා. මහාක්ෂය මේ තියෙන මහාක්ෂය ඉලිප්සය. අර්ධ මහාක්ෂය කියන්නේ මහාක්ෂය දෙකයි කියලා ගත්තොත් අර්ධ මහාක්ෂය තුන්වෙනි බලයට අනුලෝම සමානුපාතිකයි කියනවා. මේකේ ඉලිප්සයක් ගත්තොත් මහාක්ෂය තියෙනවා. ඒක අපි දෙකයි කියලා කියන්නේ. ඒතකොට අර්ධ මහාක්ෂය කියන්නේ A. ඒතකොට ආවර්ත කාලයේ අර්ධ මහාක්ෂය තුන්වෙනි බලයට ආවර්ත කාලයේ වර්ගයේ අර්ධ මහාක්ෂය තුන්වෙනි බලයට අනුලෝම සමානුපාතිකයි. එන මේක සුළු අක්ෂය. right කුලාක්ෂය. ඒතකොට අපි දෙකයි B කියලා ලියන්න පුළුවන්. right. එතකොට එවැන්නක් වූ ප්‍රකාශ කරනවා. මේක ඔබ දැක්ක වෘත්තාකාර පතේ යනකොට මේ T වර්ගයේ අනුලෝම සමානුපාතික වුණා. අර ඒ තුන්වෙනි බලයට. ඒක තමයි මේක ඇත්තටම වෙන දේ වුණාට අපි වෘත්තාකාර පතේ කරන් හදනකොටත් ඒක ඔබ දැක්කා. හරි. මේවා ඔබ සාමාන්‍යයෙන් ඉගෙනගෙන තියෙන දේවල්. ඊට අමතර දෙයක් මම ඔබට කියලා දෙනවා.
ඔබ දන්නවා මේ වස්තුව පුරා මෙහෙම යනකම් ඕනෑම තැන් දෙකක් අතර ඔබට ශක්ති සංස්ථිතිය දාන්න පුළුවන්. මෙතන ශක්තිය සමාන කරන්න පුළුවන්. හැබැයි මෙතන ඔබ විභවය ලියන්න ඕනේ. ඒතර මේ දුර ඔබට ඕන, මේ දුර ඕන ඔබට. මෙතන විභවය ඔබට ලියන්න ඕනේ. ඒ විභව ශක්තිය සහ වේගය, චාල ශක්තිය දාලා වේගය, මේ ශක්ති දෙක එකතුව මේ ස්ථානයේදී වේගය දාලා චාල ශක්තිය, විභවය දාලා විභව ශක්තිය දෙකේ ලියලා දෙකේ එකතුව සමාන කරනවා. මේ වගේ ගණන් විභාගෙට ඉන්න පුළුවන්. ඒකම මේ ස්ථානයේ සහ මේ ස්ථානයේ ගත්තොත් ඔබ දන්නවා right මෙන්න මේ ස්ථානයේදී වේගයක් තියෙනවා අපි හිතමු v2යි කියලා මේ ස්ථානයේදී වේගයක් තියෙනවා v1යි කියලා ඔබ කල්පනා කරොත් ඔබට දකින්න පුළුවන් මේ කවුද වේගයෙන් යන්නේ මෙතෙන්ද කියලා ඔබට කල්පනා කරගන්න පුළුවන් කවුද කොතෙන්ද වැඩි වේගයෙන් යන්නේ කියලා right ඔබට මම මේක කියන්නේ නැහැ ඔබ හිතාගන්න මොකද්ද වැඩි වේගයෙන් කියලා ඒතකොට මෙතෙන්දී ඔබට පුළුවන් මේ පොව ලියන්න විභව ශක්තිය ලියන්න මෙතෙන් චාල ශක්තිය ලියන්න පුළුවන් v1 ඇසුරෙන් මෙතෙන්දී ඔබට විභවය ලියන්න පුළුවන් right විභව ශක්තිය ලියන්න පුළුවන් මේ n ගේ යන චාල ශක්තිය ලියන්න පුළුවන් දෙක සමාන කරලා මේ වේග දෙක අතර සම්බන්ධයක් ගන්න පුළුවන් ඊට අමතරව ඔබ දන්නවද කෝණික ගම්‍යතා සංස්ථිතිය මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන් කෝණික ගම්‍යතා සංස්ථිතිය මොකද්ද කෝණික ගම්‍යතා සංස්ථිතිය කියන්නේ ගම්‍යතාවේ ගුරුනේ මේ ලක්ෂය නම් මෙතෙන්ද තියෙන දුර ඔබ දන්නවා කොච්චරද කියලා ඒ දුර අපි හිතමු x කියලා මේ දුර අපි හිතමු y කියලා මම මේ සරල උදාහරණයක් කියන්නේ එහෙනම් කෝණික ගම්‍යතා සංස්ථිති මූල ධර්මය අනුව ඔබට මේ ස්කන්ධයෙන් නම් ගම්‍යතාව mv2 right වැඩි කරොත් මේ x ගෙන් එන උත්තරේ ඔබට අතරින් ලියන්න පුළුවන් mv1 ගම්‍යතාව වැඩි කිරීම y දුරට. ඉතින් මෙතනින් m කැපුණාම ඔබට මෙතනින් පේනවා කවුද වේගවත් ගමන් කරන්නේ කියලා. v2 ද v1 ද කියලා. මොකද x ලොකුයි. y පොඩි. ඒ නිසා අනිවාර්යයෙන්ම v1 වැඩි වේගයෙන් යුක්ත වෙන්න ඕනේ. මෙතෙන්දී වැඩි වේගයෙන් යන්න ඕනේ. මෙතෙන්දී අඩු වේගයෙන් යන්න ඕනේ. ඉතින් මේ කෝණික ගම්‍යතා සංස්ථිතිය පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. මේ තැන් වලට තියෙනවා. නමුත් මම හිතන්නේ උසස් පෙළට මේ වගේ තැන් සඳහා දාන්න දෙයි කියලා. මොකද ඔබට අධික ටිකක් සංකීර්ණ සුළු කිරීම වලට දුරවල් එහෙම ගැනීමේදී යන්න වෙන හින්දා. නමුත් මේ ස්ථානයේ වේගය දීලා මේ ස්ථානයේ වේගය ආන්න පුළුවන්. ඒක සමීකරණ දෙකක් ගත්තා. ඒක ශක්ති සංස්ථිතියෙන් එකයි කෝණික ගම්‍යතා සංස්ථිතියෙන් එකයි වශයෙන්. ඉතින් මේ තමයි ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ සඳහා දල අදහස. අපි ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨය මොකක්ද කියලා කිව්වා. ශ්‍රේෂ්ඨ තීව්‍රතාව හොයන්න කිලෝ එකක් විතර තියලා බලය හොයන්න ඕනේ කිව්වා නිව්ටන් නියමය අනුව. ගුරුත්වාකර්ෂණ විභවය ඍණ gm බෙදී මාර්ක් කියලා ලියන්න පුළුවන් කියලා කිව්වා. ඒත් එක්කම ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව සහ එතකොට ගුරුත්වාකර්ෂණ විභවය දුරත් එක්ක ගෝලාකාර වස්තුවක කොහොමද වෙනස් වෙන්නේ කියලා කතා කරා. සමහර තැන් මම කිව්වේ නෑ ඇතුලේ විභවය ලිව්වේ නෑ. උසාවර පොත්වල විභවය තියෙනවා. නමුත් මම ෆිසික්ස් ගැන යමක් දන්න නිසා මම ඇතුළ නොලිය හිටියා. right ඊට අමතරව මම ඔබට තව ගොඩක් කියලා දුන්නා. යම් වස්තුවක් වටා ග්‍රහ වස්තුවක් වෘත්තාකාර පථයක චන්ද්‍රිකාවක් යන අවශ්‍යතාවය තියෙන උන විවේකයෙන් ඒකේ ආවර්ත කාලය ගැන කතා කළා. ඔබට මතකයි. ඊට පස්සේ භූස්ථාවර චන්ද්‍රිකාවක් නම් පොළව කැරකෙන වේගයට ඒ ආවර්ත කාලය පොළවේ ආවර්ත කාලයට ඒ ආවර්ත කාලය සමාන වේ යුතුයි කියලා මම ඔබට කිව්වා. ඒවත් මම කියා දුන්නා. ඊළඟට ඔබට කියලා දුන්නා කළු කුහරයක් ගැන. ඊට අමතරව මම ඔබට කියලා දුන්නා ඉලිප්සාකාර පථවල යනකොට ගන්න පුළුවන් නියම ගැන. ඊළඟට යම් මාර්ගවකදී විශේෂණ වේගය වෙනස් වීම අනුව ඒ පථය ගැන කියලා දුන්නා. අතිවිශාල ප්‍රමාණයක දෙයක් මම ඔබට මේ කෙටි කාලය තුළ කියලා දුන්නා. හැබැයි ඔබ මගෙන් තියර ඉගෙන ගත්තා නම් ඊට වඩා දෙයක් වැඩි කාලයක් තුළ ඉගෙන ගන්නවා. නැවතත් ආපසු ආයෙත් දවසක මේ විදිහට මුණ ගැහිමේ බලාපොරොත්තු වෙයි. සමුගන්න සූදානම් වෙනවා. ගිහින් එන්න. මම ශ්‍රීලාල් ජයසේකර. ආයුබෝවන්.